ආරම්භයේ පාඨමාලාවේ ඔයගලගේ පොත්වල 7 වෙනි පාඩමට එනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය කුමක්ද කියලා අද පාඩමෙන් අපි පොඩ්ඩක් හොයලා බලන්න යනවා. බයිබලයේ යොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳලා 8 වෙනි පදේ දක්වා කියවලා බැලුවොත් සැබෑවක් ඔබට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. මාංශයෙන් උපදින දේ මාංශය, ආත්මයන්ගෙන් උපදින දේ ආත්මය. ඔබ අලුතෙන් උපදින්න ඕනේයයි මා කීවාට පුදුම නොවෙන්න. සුළඟ කැමති තැනකට ගසයි. ඒ ශබ්දය ඔබට ඇසෙයි. නමුත් කොතනින් එන්නේද කියාවත් කොතනට යන්නේද කියාවත් ඔබ දන්නේ නැත. ආත්මයන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේයයි කීසේක. නැවත ඉපදීම කියලා කියන එක අද ව්‍යවහාරයේ නිකන් මේ තේරුමක් නැති සාමාන්‍ය වචනයක් බවට පත් වෙලා තියෙනවා. හැම දෙයකටම කියන born again නැවත ඉපදීම කියලා. සමහර තැන්වල මේ මං හිතන්නේ අපෙත් කොහේ රටේ ඇඩ්වර්ටයිස්මන්ට් එක තිබුණා. නැවත උපදුනා කියලා නේ කාර් එකක් රීකන්ඩිෂන් කරලා වගේ ගත්තාම ඒකටත් කියනවා නැවතෙන් උපද්දලා ගත්තා කියලා. ඒ වගේ තැනකටපත් වෙලා තියෙනවා මේ වචනේ තේරුම. ඇඩ්වර්ටයිස්මන්ට් වලට පවා මම දැක්කා මං හිතන්නේ කොහෙදී හරි තැනකදී අපේ channel එක කොහේ හරි මම දැක්කා ඒක. යේසුස් වහන්සේ තමයි නැවත ඉපදීම කියන වචනේ පළවෙනි වතාවට ව්‍යවහාරයට ගෙනාවේ භාවිතා කරේ අඳුන්වලා දුන්න තැනත්තා. ස්ත්‍රියක් හා පුරුෂයෙක්ගේ කායික එකතු වීමකින් ඒකේ ප්‍රතිඵලය හැටියට උපතක් සිදු වෙනවා. ජීවියක් බිහි වෙනවා, දරුවෙක් ඉපදෙනවා. ආත්මික තලයේදී දෙවියන් වහන්සේගේ ආත්මය ස්ත්‍රියකගේ නැත්නම් පුරුෂයෙකුගේ ආත්මය සමග එකතු වෙන වෙලාවේදී නව ආත්මික උපතක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් නව උත්පාදනය ඊටාම වැදගත් දෙයක්. යේසුස් වහන්සේ නැවත ඉපදෙන්න ඕනේ කියලා ඒකේ වැදගත්කම කියලා දුන්නේ ඒකයි. ඔයගොල්ලන්ට මතක ඇති ගිය ඉරිදාර සහෝදරයා කිව්වා එක සැරයක් ඉපදුනොත් අපිට දෙසරයක් මැරෙන්න වෙනවලු. හැබැයි දෙසරයක් ඉපදුනොත් එක සැරයලු මැරෙන්න වෙන්නේ. ඒක හරි ලස්සනයි. ස්වභාවික උපත විතරක් මදි බව යේසුස් වහන්සේ මේ පදයේදී අවධාරණය කරනවා. ඔබ නිකන් ඉපදිලා හිටියට වැඩක් නැහැ. යමක් වෙන්න ඕන. ඒ කියන්නේ තව සැරයක් යම්කිසි විදියක උපතක් සිදු වෙන්න ඕන. නිකදේමුස් පඬිතේ වැඩි නිසා යාට තේරුන්නේ නැහැ. එයා ඇහුවා මං කොහමද ආපහු සැරයක් ඉපදෙන්නේ? ආයේ දෙවෙනි සැරේ කෙනෙක් වැඩුණු කෙනෙක් කොහමද දෙවෙනි සැරේකට මව් කුසට ඇතුල් වෙලා නැවත ඉපදෙන්නේ? යේසුස් වහන්සේ ඊට වැඩිය බැරෑරුම් දෙයක්, ඊට වැඩිය වෙනස් තලයක දෙයක්, වෙනස් භාෂාවක දෙයක් කියලා දුන්නා. අර කලින් පාඩමකදී මම කිව්වා යේසුස් වහන්සේ දේව රාජ්‍යයේ විදිහ අපිට ගෙනල්ලා කියලා දුන්නා. ස්වර්ගික තැන්වල සිදුවෙන දේවල් අපිට අඳුනලා දුන්නා. අලුත් ව්‍යවහාරයකට අපේ ව්‍යවහාරයේ ස්වභාවික ව්‍යවහාරේ නැති වෙන තැනක භාවිතා කරන දේවල්. අන්න ඒ වගේ දෙයක් මේ නැවත ඉපදීම ස්වර්ගික ස්තරයට අයිති දෙයක් උන්වහන්සේ මිනිස්සුන්ට කියලා දුන්නා. අපි හැමෝම දන්නවා අපි ඉපදුණු බව. නැවත ඕගොල්ලන්ගෙන් ඉපදුණු බව ඕගොල්ලෝ දන්නවා. උපන් දිනෙත් කියාවි. වෙලාවත් කියාවේ. හැබැයි අනුන්ගෙන් අහලා. ඔයගොල්ලෝ දන්නේ නැහනේ මේ මොහොත ඒ සිද්ධිය වෙච්ච හැටි ගැන හැඟීමක් නැහැ, තේරුමක් නැහැ. නමුත් දන්නවා. දෙමව්පියෝ දන්නවනේ. ඒ අය තමයි ඒක අත්දැකීම දැක්කේ. ඒ අයගෙන් අහලා ඔබ දන්නවා. හැබැයි කොහොම හරි වැදගත් වෙන්නේ අද මේ පණ තියෙන දවසේ ඔයගොල්ලෝ දන්නවා ඉපදිලා ඉන්න බව. යම්කිසි දවසකදී ඉපදුණු බව, ඉපදිලා ඉන්න බව දන්නවා. ආත්මික උපතත් ඒ වගේ. අපි දැනගන්න ඕනේ ආත්මිකව මම ඉපදුණු බව. එහෙම දැනගැනීමේ හැකියාවක් තියෙන බව මෙතනදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ආත්මික වශයෙන් පුද්ගලික ඉපදුණු බව ඔහුටම දැනගැනීමේ හැකියාවක් තියෙන යම් කිසි වෙනසක් ඇතුලෙන් වෙලා තියෙන බව ඔහුටම දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ස්වභාවික උපතෙන් අපි යම් කිසි පවුලකට එකතු වෙනවා. දරුවෙක් ඉපදෙන වෙලාවේදී එතන පසුබිමේ තියෙන පවුලට ඔහු එකතු වෙනවා. එහෙම නැත්නම් ඒ පැත්තෙන් බැලුවොත් දරුවගේ පැත්තෙන් බැලුවොත් ඔහුට පවුලක් ලැබෙනවා. ආත්මිකව ඉපදෙන වෙලාවේදීත් මිනිසියෙකුට පවුලක් ලැබෙනවා. ආත්මික පවුල ලැබෙනවා. කිතුණු පවුල අපිට ලැබෙනවා. ක්‍රිස්තියානි පවුල ආත්මිකව උපත ලැබූ මිනිසයාට ලැබෙනවා. ස්වභාවිකව ඉපදෙන දරුවෙකුට පවුලක් හිමි වෙනවා වගේ. ආත්මයන් වහන්සේගේ ක්‍රියාව ගැන කතා කරනකොට ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය වැඩිපුරම බහුල වශයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ මේ පවුල කියන රාමුව ඇතුලේ. කියන්නේ කිතුණු පවුල, ක්‍රිස්තියානි පවුල. ඒ කියන්නේ සභාව, සහෝදර සහෝදරියන් සහිත සභාව, කිතුණු පවුල.
ශුද්ධාත්මයන් වහන්සේ පියාණන් වහන්සේ සහ අපි අතර සම්බන්ධය, මේ සම්බන්ධතාවයනේ ක්‍රිස්තියානිකම කියලා කියන්නේ, මතකනේ ඔයගොල්ලන්ට. ඒ කිතුණු බව ගැන සහතිකය අපේ හදවතට ගෙනල්ලා දෙනවා. ඒ වගේම ඒ සම්බන්ධතාවය ශක්තිමත් කරන්න අපිට උන්වහන්සේ ඇතුළෙන් ඉඳගෙන උදව් වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය. පවුලේ අයගේ එක වගේ සමාන ස්වરૂපය ශුද්ධාත්මයන් වහන්සේ තමයි හදන්නේ. සමහර ලාවට දෙමව්පියෝ වගේම සමහර පවුල්වල දරුවන් දැකපු ගමන් අඳුරන්න පුළුවන්. පුතා නේද? එහෙම නැත්නම් මෙයාගේ දුව නේද? ඒ වගේම මූණ හැඩරුව, කතා විලාසය, ගමන බිමන ඔක්කොම දේවල් ස්වභාවිකව ලැබෙනවා. ඒ වගේ මේ පවුලට අයිති හැඩරුව හදනවා ශුද්ධාත්මයන් වහන්සේ ආත්මික වශයෙන් මේ ඉපදිලා මේ පවුලට එකතු වෙන පුද්ගලයාගේ ජීවිතයේ ඇතුලේ. ඔහුගේ චරිතයේ ඇතුලේ, අයගේ චරිතයේ ඇතුලේ ඒ ස්වરૂපය සමානත්වයේ පවුලේ හැටි හදනවා. එකමුතු කරනවා එක එක්කෙනා සමග. පවුලේ අයව එකමුතු කරනවා. ස්වභාවික පවුලක කොහෙන්දෝ පැමිණෙන එකමුතුකමක් තියෙනවා. අර එක ලේයින් හැදෙන නෑකම, එකට හැදෙන බැඳීම නිසාද කොයිද මොකද්දෝ බැඳීමක්, එකමුතුකමක් තියෙනවා. විරසක නැති වෙන වෙලාවල් නෑ. ඒක තියෙනවා. නොයෙකුත් දේවල් තියෙනවා. හැබැයි පොදු සමානත්වයක් තියෙන නිසා කොහොම හරි පවුලක් හැටියට පවුලක් ඒව දරාගෙන රණ්ඩු දබර විසඳගෙන එක්සත් වෙනවා ගයක් ඇතුළේදී. මෙතනත් ඒ වගේ දෙයක් තියෙනවා. මෙතනදී අපි වෙනස් වෙනස් පසුබිම් වලින් එන්නේ. ස්වභාවික සමානතා අපිට නැහැ. නැචරල් සමානතාවල් නැහැ. මොකද වෙන පසුබිමකින් එන සමහර විට කෙනෙක් ඉගෙනගත්ත පසුබිමක්, එහෙම නැත්නම් කෙනෙක් ඉගෙනගත්ත නැති පසුබිමක්, ಜಾති වෙනස්කම් තියෙනවා. ඒ වගේ පසුබිම් වලින් එන අය නැවත උත්පාදනයේදී මේ එක පවුලට, ක්‍රිස්තියානි පවුල කියන පවුලට එකමුතු වෙච්ච වෙලාවේදී ඔවුන්ව එක්සත් කරන්න ඕනේ. ඒ එක්සත්කම ගෙනෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒක කරනවා උන්වහන්සේ එකිනෙක දීමනා එක එක්කෙනාට දීලා අපිට එක එක්කෙනාව ඕනේ බවට පත් කරනවා. ශරීරයට වැඩ කරන්න බෑ දකුණු පැත්තේ අත වම් අතත් එක්ක තරහ වුණොත්. මට මගේ වම් පැත්ත පෙන්වන්න බෑ කියලා ඔයගොල්ලෝ කවුරුත් කියන්නේ නැහනේ. කිසි කෙනෙක් එහෙම කියන්නේ නැහනේ. දකුණු පැත්තට රැඳිලා ඉන්න වම් පැත්තේ උදව් ඕනේ. ඒ වගේම අනිත් පැත්තටත්. එතකොට ස්වභාවෙත් අපි එක එක්කෙනාට රැඳිලා ඉන්න අපිට එක එක්කෙනාගේ දක්ෂතා, හැකියාවල් උන්වහන්සේ පාවිච්චි කරන ක්‍රම, ඵල, දීමනා නොයෙකුත් දේවල් එක එක්කෙනා තුල තබලා ඒ ඔක්කොමල්ලා එකට එකතු වෙලා සේවය කිරීම, එකට එකතු වෙලා සේවිකවම වැරදි විදිහේ තේරුම් ගන්න එපා. පූජකයන් හැටියට කරන සේවයක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. එකට එකතු වෙලා ක්‍රියා කිරීම තුලින් එක්සත්කම, එකමුතුකම උන්වහන්සේ වැඩි කරනවා. තව එකක් උන්වහන්සේ පවුල ගණනින් වැඩි කරනවා. සාමාන්‍ය පවුලක් දරුවන් බිහි වෙන්න පවුලක් වැඩි වෙනවා වගේ ආත්මික පවුලත් ආත්මික උපත සෙනග ලබන්න මනුෂ්‍යයන් ආත්මික වශයෙන් උපත ලබන්න මේ පවුලේ ප්‍රමාණාත්මක විදියට විශාල වෙනවා. ඉතින් කිතුණු පවුල තුල, එහෙම නැත්නම් කිතුණු අප තුල උන්වහන්සේ කරන දේවල් ටිකක් අද අපි මේ අධ්‍යයනයේදී හොයලා බලනවා. කිතුණුවෙක් වෙන මොහොත වෙනකල් ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව උනේ අපිට ක්‍රිස්තුස් වහන්සේව ඕන බව හඟවමින්, අපේ පාපය ගැන හඟවමින් අපිත් එක්ක ඉන්න එක. කිතුණුවෙක් වෙනකල්, මිනිසෙක් කිතුණුවෙක් බවට පත් වෙනකල්, ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ජීවිතේ බාර දෙනකල් ශුද්ධාත්මයන් වහන්සේට එතකන් සේවයක් තිබුණා. උන්වහන්සේ එතකනුත් ඒ වගේ අය වෙනුවෙනුත් සේවය කළා. ඒ වගේ අයටත් සේවය කළා. ඒ කියන්නේ ඔහුගේ ළඟින් ඉඳගෙන මේකයි පාපය, මේකයි පාපය. පාට ක්‍රිස්තුස් වහන්සේ ඕන. අපිට අපේ ඇතුලෙන් නෙමෙයි මේ හැඟීම එන්නේ. මට දෙවියන් වහන්සේ ඕන. මට මගේ අඩුව තේරෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන්. යම්කිසි දවසක පව්කාරයෙක් හැටියට ඉඳලා යම්කිසි දවසක දෙවියන් වහන්සේගේ ස්වාමිත්වයේ ඉදිරියේ, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමිත්වයේ ඉදිරියේ මගේ ධන නැමෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මගේ හදවත නැමෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹවීම නිසායි. සත්‍යය බව අපිට පහදලා දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අපි ප්‍රතික්ෂේප කළා හිටියේ. ඔයගොල්ලෝ මතකද මම පළවෙනිම පාඩමේදී කිව්වා අර අපිට
ලස්සන සාක්ෂියක් වෙලා අපේ ගෙවල් හදන කාලේ හිටපු සහෝදරයා මගේ බාප්පගේ යාළුවා අපි ආව ගරහපු හැටි සත්‍ය එදත් තිබුණා ඒ සහෝදරයා තුල අදත් තියෙනවා එදා ඇයි මම මේක දැක්කේ නැත්තේ එදා ඇයි මම මේක පිළිගත්තේ නැත්තේ ඇයි මම එදා ඒකට ගැරහුවේ මට එදා වෙන තෙක් පැහැදිලි වෙලා තිබුණේ නැහැ සුද්ධාත්ම වහන්සේ මු르දු විදිහට ක්‍රියා කරනවා කියලා අපි දන්නවා වෙන ආත්මයක් වගේ ආරුඩ කරගන්නේ නැහැ බලෙන් කෙනෙක්ගේ ජීවිතයට ඇතුල් වෙන්නේ නැහැ පුංචි දුර්වලතාවයක් දැකපු ගමන් කෙනෙක්ගේ ජීවිතයට අශුද්ධ ආත්මයක් ඇතුල් වෙන්න පෙළඹ වෙනවා වගේ සුද්ධාත්මයන් වහන්සේ එක පාරට බලෙන් එන්නේ නැහැ අපේ ස්ව කැමැත්ත තුලින් ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නේ යේසුස් වහන්සේ දොර ළඟ සිට තට්ටු කරමි ඒ විදිහට තමයි සුද්ධාත්මයන් වහන්සේත් වැඩ කරන්නේ හැබැයි එතෙක් ඒ දොර ළඟ පෞකාර හදවත ළඟ පවා උන්වහන්සේ රැඳිලා ඉන්නවා මේ හැඟවීම දිගින් දිගටම හඟවමින් ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව ඔබට ඕනේ ක්‍රිස්තුස් වහන්සේව ඔබට ඕනේ කියන හැඟවීම දෙමින් ඔබ පෞකාරයෙක් කියන හැඟවීම ඔබට දෙමින් සත්‍ය මේකයි කියන කියලා ඔබගේ ඇස් දෙක සත්‍ය දෙසට අරිමින් ඒක පහදලා දීලා යම්කිසි දවසක යම්කිසි මොහොතක අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ වචනේ මත දෙවියන් වහන්සේ මත තියන්න තීරණය ගන්න අපිට උදව් වෙන්න උන්වහන්සේ බලන් ඉන්නවා එතනදී. පළවෙනි කරුණ දෙවියන් වහන්සේගේ දූ දරුවන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආපු මොහොතේම අපිට සම්පූර්ණයෙන් සමාව ලැබෙනවා. දැන් දෙවියන් වහන්සේ සහ අපි අතර බාධකයේ ඉවත් වෙලා. ඔයගොල්ලෝ මේක අහනකොට පසුගිය පාඩම් වල සමහර කරුණු සිහියට නගා ගන්න වෙනවා. ඒ ඔක්කොම එකට සම්බන්ධයි. යේසුස් වහන්සේ මලේ ඇයි කියන පාඩම, ගැලවීමේ සහතිකය වගේ දේවල් සම්බන්ධයි. ඒ බාධකයේ අඩු වෙන එක ගැන වගේ දේවල් මේවත් එක්ක සම්බන්ධයි. දෙවියන් වහන්සේ සහ අපි අතර බාධකයේ දැන් ඉවත් වෙලා. රෝම 8:1 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන් දැන් දඬුවමට පත් කරන්නේ නැත කියලා. යේසුස් වහන්සේ අපේ අතීතයේ වර්තමානයේ අනාගතයේ සෑම පාපයක්ම දරාගත්තා. එහෙම නොවුනනම් අද ඉඳලා ඒ කියන්නේ වර්තමානයේ ඉඳලා අනාගතයේ දක්වා සිදුවෙන පාප වෙනුවෙන් තව සැරයක් කුරුසිපත් වීමක් කරන්න සිද්ධ වෙනවා. තව වතාවක් කරන්න වෙනවා එහෙමනම්. මුළු මිනිස් ඉතිහාසයේ තිබුණු පාප දරාගත්තා කියලා කිව්වොත් එහෙම කල්වරි කුරුසෙදී එදායින් පස්සේ සිදුවෙන පාප වෙනුවෙන් නැවත වතාවක් මිල ගෙවන්න වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි අද දවසේදී ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අය හැටියට මේ සම්පූර්ණ සමාව අපිට ලැබිලා ඉවරයි. දැන පව් කරන්න අවසරයක් නැහැ. ඒක වෙනම මාතෘකාවක් වෙනම අංශයක්. නමුත් ඔබ තේරුම් ගන්න ඕන ඒ සමාව ඒ තරම් පුදුමාකාර සමාවක් අතීත වර්තමාන අනාගත හැම පාපයක්ම උන්වහන්සේ දරාගෙන අවසానයි. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගන්නවද? උන්වහන්සේගේ නාමය කෙරේ අදහා ගන්නවද? ඒ හැම කෙනෙකුටම දරුවන් වෙන්න බලය එහෙම නැත්නම් සමහර පරිවර්තන වල කියනවා අවසරය කියලා. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ. අවසරය දුන්සේක. දරුවන් කියන්නේ පුතුන්, දූවරුන් දෙවර්ගයටම. ස්වභාවික දරුකමක් ගැන නෙමෙයි කතා කරන්නේ ආත්මික වෙන දරුකමක්. දේව දරුවන් වෙන්නේ උපතෙන්ම නෙමෙයි නැවත ඉපදීමෙන්. දේව දරුවන් වෙන්නේ ඉපදීමෙන් නෙවෙයි නැවත ඉපදීමක කරන කොටගෙනයි. පවුලකට ඉපදුනාම ආත්මික දෙමව්පියන්ට ඉපදුනාට දරුවන් දේව දරුවන් වෙන්නේ නැහැ. ඔවුන් දරුවන් වෙන්නේ දේව දරුවන් වෙන්නේ නැවත උත්පාදනය ලබන වෙලාවේදී. ද හිමාලය දන්නවනේ හිමාලයේ කඳු වැටි තමයි ලෝකේ මුදුන හැටියට සලකන්නේ. හරිම ඉහළම ප්‍රදේශය. රෝම පොත බයිබලයේ එහෙම නැත්නම් නව ගිවිසුමේ හිමාලය වගේලු. ඒ කියන්නේ ඒ තරම් කරුණු උසස් ගණයේ කරුණු ගැන කියනවා. 8 වෙනි පරිච්ඡේදය එවරස්ට් කන්ද වගේලු. රෝම 8 14 ඉඳලා 17ට යනකල්
හරියට ඒ කන්දේ මුදුන වගේලු. පීක් එක. 8 රෝම 8:14 මක් නිසාද? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනා ඇද්ද? එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක් නිසාද? ඔබ බය උපදවන දාසකමේ ආත්මයක් නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තෝය. එහෙයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. එවරස් කන්දේ මුදුනට නැග්ගා වගේ. අන්න එවරස් කන්දේ මුදුනට නැගලා බැස්සා. දේව දරුකමට ඉහළ තවත් තනතුරක් නම් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඕනම ජාතියක රෙපියුටේෂන් එක ඕනම තත්ත්වයක් තානාන්තරයක් තියෙන්න පුළුවන්, ඕනම නිලතලයක් හොබවන්න පුළුවන්, වංශයක් උරුම කරගෙන එන්න පුළුවන්. දේව දරුකමට වැඩි ඉහළ තැනක් වාට හම්බ වෙන්නේ නැහැ. දෙවියන් වෙන්නේ නැහනේ අපි නේ. දේව දරුකම තමයි අපිට තියෙන ඉහළම තනතුර. රෝම නීතියට අනුව වැඩිහිටි කෙනෙක්ට උරුමකාරයෙක් ඕන වුණාම තමුන්ගේ කෙනෙක්ව තෝරගන්න පුළුවන්. තමුන්ගේ දරුවන් අතරින් කෙනෙක්ව උරුමකාරයට පත් කරන්න පුළුවන්. අපි මේ බලන්නේ මේ වගේ පසුබිමක රෝම පොතේ රෝම පසුබිම. එහෙම නැත්නම් දරුකමට අරගෙන හදා ගන්න හරි පුළුවන්. අදටත් තියෙනවනේ වගේ නේ. දරුවන් නැත්නම් දරුවෙක් අරන් හදාගන්න හරි තමුන්ගේ දේවල් වලට උරුමකාරයන් කරන්න පුළුවන්කම තියෙනවා. දෙවියන් වහන්සේට ඒකජාතක පුත්‍රයන් එක්කෙනයි හිටියේ. නමුත් හදාගත්ත දරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. කවුද? හදාගත්ත දරුවෝ එක්කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා කිව්වේ. යන්තම් එක්කෙනෙක් මෙතන ඉන්නවා. නිකන් අහක යන තව ඉන්නවා දෙන්නෙක් හම්බුණා යන්තම් තුන් දෙනා නිදියාගෙන 4 5 හරි ඔය ඉන්නවා. හදාගත්ත දරුවෝ ඔක්කොම මෙතන ඉන්නවා. ඒක හරි එන හරි. කොහේ හරි යන විභාගාත යන අවහරණක් නැති පුංචි දුගී ළමයෙක්ව අරගෙන හදාගෙන ඒ ළමයා රාජකුමාරයෙක් වෙච්ච සුරංගනා කතා අහලා තියෙනවනේ. ඔය පුංචි කතාවල තියෙනවා සමහර කාටුන් කතා පුංචි කාලේ යන කතා තියෙනවා. වැඩක් නැති ඔය නිකන් කාණු පල්ලක ඉන්න කෙනෙක්. හැබැයි යාට ඒ කතාවේ හැටියට අන්තිමට රජකම උරුමයක් හම්බ වෙනවා. කොහෙවත් තිබිච්ච නැති එකක් හම්බ වෙනවා. යේසුස් වහන්සේ තුල ඒ සුරංගනා කතාව ඇත්ත වෙනවා. ඇත්ත කතාවක් බවට පත් වෙනවා. කොහෙවත් තිබිච්ච නැති රාජකීය උරුමයක් අපිට උන්වහන්සේගේ මේ හදාගත්ත දරුවන්ට උන්වහන්සේ දරුකමට ඇතුල් කරගත්ත දරුවන්ට ලැබෙනවා. ඉතින් මීට වැඩිය තව ඉහළ ගෞරවයක් තියනවාද? වෙන නෑ ගෞරවයක්. වෙන කිසිම ගෞරවයක් නෑ. යේසුස් වහන්සේ තුල ඉන්න අද මේ මම ඉන්නේ රාජකීය වංශයක් ඉස්සරහා. රාජකීය කුමාරයෝ ඉස්සරහා. කුමාරයෝ නෙමෙයි කුමාරයෝ. කුමාරයෝ ඉස්සරහා මම ඉන්නේ. ඉතින් දේව දරුකමේ ඇත්ත ප්‍රතිඵලය මොකක්ද කියලා තේරුම් ගත්තාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙවි විශ්ව මැවුම්කාරුගේ දරුවෙක් වුණාම මොනතරම් ලොකු වරප්‍රසාදයක් තියෙනවද කියලා. මොනතරම් ලොකු පහසුකමක් මොනතරම් දේවල් ඔබ වෙනුවෙන් තියෙනවද කියලා. වෙන ඊට වැඩිය වෙන තනතුරක් නැහැ. තව ඉහළ යන්න කියලා වෙන තැනක් නැහැ. ඊළඟ කරුණ දරුවන් හැටියට දරුවන් වුණාට පස්සේ දරුවන් හැටියට ලෝකේ ඊටාම සමීපම සම්බන්ධතාවය ලැබෙන්නේ ඔයගොල්ලන්ටයි මටයි. අපිට මේ ලෝකේ තියෙන්න පුළුවන් සම්බන්ධතාවල් වල හොඳම ඉහළම සමීපතම සම්බන්ධතාවය ලැබෙන්නේ ඔබටයි මටයි. මයිකල් දේවදූතයාට නෙමෙයි. මයිකල් දේවදූතයාට වැඩිය අග්‍ර දේවදූතයාට වැඩිය අග්‍රගණයේ සම්බන්ධතාවයක් අපිට තියෙනවා මං හිතන්නේ. පවුල් කියන ආත්මයන් වහන්සේ තුලින් අපි අබ්බා කියලා දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා කියලා. අබ්බා කියන අරමික් වචනයක් ඒක පරණ ගිවිසුමේ දකින්න බෑ හැබැයි. පරණ ගිවිසුම් කාලේ පාවිච්චි වෙලා තිබුණේ නෑ. කවදාවත් දෙවියන් වහන්සේට අබ්බා කියලා ආමන්ත්‍රණය කරේ නෑ පරණ ගිවිසුම් කාලේදී. අබ්බා කියන වචනේ භාවිතයට ආවේ යේසුස් වහන්සේට සම්බන්ධ වෙලයි. යේසුස් වහන්සේ පියාණනි කියලා භාවිතා කරපු වචනේ තමයි අබ්බා. හැබැයි ඒකෙන් තාත්තේ කියනකොට නිකන් අපි childish language කියන්නේ ළමෙක් භාවිතා කරන පුංචි වචන එහෙම දෙයක්ුත් නෙවෙයි. ඔය ළමෙක් කියන පපා මමා ඩඩාඩ සමීපකම තියෙනවා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. සමීපකම මේ වචනේ තියෙනවා. හැබැයි ළමයෙක්ගේ භාෂාවට අයිති වචනයක් නං නෙවෙයි. හිතන්න යේසුස් වහන්සේ පියාණනි කියලා කිව්වේ නිකන් childish විදියට ළමා විදියකට නෙවෙයි. ඊට වැඩිය ලොකු ගැඹුරු විදියකට. අන්න ඒ අර්ථය මෙතන තියෙනවා.
ඒ අර්ථයෙන් තමයි අපි ඒ අර්ථයේ තියෙන වචනයෙන් තමයි අපි දෙවියන් වහන්සේට පියාණනේ කියලා පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. තේරුම් දෙන්න මේකට අමාරුයිලු. භාවිතේ නැති මේ වචනෙන්ට තේරුම් දෙන්න අමාරුයිලු. මේකට ආසන්නම තේරුම තමයි පියාණනේ. ඒකයි මම හිතන්නේ සිංහල බයිබලෙන් නම් ඒ වචන දෙකම යොදලා තියෙනවා. අබ්බා සහ කොමා එකක් දාලා පියාණනේ කියලා. අබ්බා. අබ්බා පියාණනේ කියලා අපි කියන්නේ අබ්බා පියාණනේ. නිකන් ඔහේ වැඩක් නැති වචනයක් වෙලා සාමාන්‍ය වචනයක් වෙලා. ඊටාම ගෞරවකට හිතන බාන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණනේ කියලා ආමන්ත්‍රණය කරනකොට දෙවියන් වහන්සේට මොන වගේ බරපතලකමක් එතන තියෙනවද? ඒ සම්බන්ධතාවයේ යේසුස් වහන්සේ ඇවිල්ලා ඉන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට මැවුම් කරු හැටියට දෙවියන් වහන්සේගේම වචනය හැටියට ඒ තනන් වහන්සේ වචනයක් කියනවා. තමුන්ගේ පියාණන් අමතන්න ඒ වචනේ අපිට පාවිච්චි කරන්න දුන්නාම ඒක සෙල්ලමක් නන් නෙවෙයි. ඒක මේ නිකන් මේ ඔහේ පාවිච්චි කරන සාමාන්‍ය වචන නෙවෙයි. හැබැයි ඊටාම සමීප වචනයක් යේසුස් වහන්සේ පාවිච්චි කරපු වචනේ අපිටත් පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. අර ප්‍රශංසාවේදී කියනවා නේද බයෙන් වෙවුලුමෙන් සතුටු වෙන්න කියලා. සමබරතාවයක් ගැන කියන්නේ සතුට සහ වෙවුලුම. අර අපි ඊ ප්‍රශ්නයක් ඇහුවා වගේ දෙවියන් වහන්සේට චුද්ධාත්මයන් වහන්සේට බය වෙන්න ඕනද නැද්ද? බය වෙන්න ඕනද එපාද? එපා කිව්වා. බය වෙන්න ඕන කිව්වා. බය වෙන්න ඕන කියපු කට්ටිය ඊට පස්සේ එපා කිව්වා. බය වෙන්න ඕන නැහැ කියපු කට්ටිය ඊට පස්සේ බය වෙන්න ඕන කිව්වා. මෙන්න මේ වගේ දෙයක්. යේසුස් වහන්සේගේ කාලේදී තාත්තා කියන වචනේ ආධිපත්‍යයේ සංකේතයක් වෙනවා. ඒ කාලෙත් ඉන්නේ නැති අද වගේ තාත්තලා නම් හැබැයි උනාට තාත්තා කියන්නේ ඒ කාලේ හැටියට ආධිපත්‍යයේ සංකේතයක් වෙනවා. මොකද අර පෞල් හැදිලා තිබිච්ච ඒ පසුබිම වගේ දේවල් බැලුවම ගෙදර තාත්තා පරම්පරාවෙන් ඉගෙන ගන්න වගේ දේවල් බැලුවම ඒ සංස්කෘතිය ඒ පසුබිමේ තාත්තා කියන්නේ පියා කියන්නේ ආධිපත්‍යයේ වචනයක්. ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණම අපිටත් ඒ නම භාවිතා කරන්න අවසරය තියෙනවා. අබ්බා. ඒ අවසරේ බෙදා දෙනවා. යේසුස් වහන්සේ මගේ තාත්තට මම කතා කරන වචනෙන් ඔබටත් කතා කරන්න පුළුවන් කියලා ඒක ෂෙයා කරගන්නවා. බෙදා ගන්නවා. මේක ඉංග්‍රීසි රසයෙන් එන්නේ. එංගලන්ත රසයෙන් එන්නේ. ඒ නිසා මේකේ සමහර උදාහරණ එංගලන්තේ පැත්තෙන් එන්නේ. චාල්ස් කුමාරයාට නම් ගොඩක් තියනවලු. මෙයා හොයාගෙන තියනවා මේක ඉංග්‍රීසියෙන් තියෙන නම් ඔක්කොම මම මේකට දැම්මේ නැහැ. මට දාන්න බෑ මේ සමහර වචන. කීපයක් කියමු අපි දන්නේ නැතිව වැඩක් නැහනේ. ඔටුන්න හිමි කුමාරයා. රාජකීය උතුමාණන්. ගාටහි නයිට්වරයා. රාජකීය නාවික හමුදාවේ අණ දෙන්න. ස්කොට්ලන්තේ උත්තම සේවකයා. වේල්සි කුමාරයා. ක්‍රෝන්වෝල් ආදිපාදිවරයා. ඔය ඔක්කොම නම් වලින් කියන්නේ චාල්ස් කුමාරයාට. හැබැයි විලියම් හැරි කියන්නේ පුතු දෙන්න ඉස්සරහදී නිකම්ම තාත්තා වෙනවට. නේ ඔය ඔක්කොම ලොකු නම් තියෙන එක්කෙනා නිකම්ම නිකන් තාත්තා වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ස්වර්ගික උත්තමයාත් එක්ක අපිට තියෙන සමීප සම්බන්ධතාවයේ ඉදිරියේදී ශුද්ධ වූ දෙවියන් වහන්සේ, ස්වර්ගික වූ පියාණන් වහන්සේ, බලවන්ත වූ මැවුම්කාරයන් වහන්සේ, විශ්වයේ නිර්මාණකරුවන් කියන්න වර්ණනා නාම මේ ඔක්කොම නාම වලින් සමන්විත මේ උත්කෘෂ්ඨ තැනන් වහන්සේ අපේ පියාණන් තාත්තා බවට පත් වෙනවා. කුළුපග සම්බන්ධතාවයක් ඇති වෙනවා. ජෝන් වෙස්ලි ඔයගොල්ලෝ අහලා තියෙන නමක්. ජෝන් වෙස්ලි කියන පුද්ගලයා කිව්වලු මම සේවකයෙකුගේ තිබුණු ඇදහිල්ලෙන් පුත්‍රයෙකුගේ ඇදහිල්ලට මාරු වුණා කියලා. ඔහුගේ ඇදහිල්ල ඔහුට තිබුණේ සේවකයෙක්ගේ ඇදහිල්ල. යේසුස් වහන්සේව පෞද්ගලික විශ්වාස කිරීමෙන් පස්සේ ඔහු පුත්‍රයෙක්ගේ ඇදහිල්ලට ඔහුගේ ඇදහිල්ල මාරු කරාලු. නීතිමය ආගමික විදිහට තිබුණු දෙයක් සම්බන්ධතාවයක් බවට පරිවර්තනය කරපු හැටි ගැන තමයි ඔහු කියන්නේ. නීතිමය විදිහට අර 10 පවත්වාගෙන ඉන්න උත්සාහ කරන්නේ නැති 50 10 එහෙම නැත්නම් බයිබලයේ කියන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැති ආගමික වශයෙන් තියන්න උත්සාහ කරපු දේ ඒකෙන් හැරිලා ඔහු සම්බන්ධතාවයක් වෙතට හැරුණා. තුන්වෙනුව ආත්මයන් වහන්සේ තමයි අපිව දෙවියන් වහන්සේත් එක්ක ගැඹුරුම මේ සම්බන්ධයට ගෙනියන්නේ. ඒ සම්බන්ධතාවයට අපිව යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. රෝම 8:16. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන් වහන්සේම අපේ ආත්මයට එක්ව සාක්ෂි දෙනවා.
හරියට අපේ දරුවන් අපි තුල ඕන් ගැන තියෙන ආදරය ගැන දැනගන්නට අපි කැමතියි. ඒ අය දැනගන්න එපා තාත්තා ආදරේ, එයා දැනගන්න ඕන අම්මා ආදරේ කියලා. ඉතින් අපි කැමතියි ඒ අය අපේ තියෙන ආදරය දැනගන්නවට. අපි කැමතියි අපි ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න, සමීප වෙන්න තියෙන ආසාව ඒගොල්ලෝ දැනගන්නවට. ඒ සමීපකම අත්දකින්නටත් කැමතියි. අපේ හිතේ තියෙනවා නම් ලෙන්ගතුකමක්, හිතේ තියෙනවා නම් දරුවන් ගැන සෙනෙහසක්, ඒ සෙනෙහස ඒ අය දැනගන්නවට සහ ඒ සෙනෙහසට සම්පූර්ණයෙන් භුක්ති විඳිනවට අපි කැමතියි. දෙවියන් වහන්සේත් මේ වගේ. දේව ප්‍රේමයත් මේ වගේ. දේව සෙනෙහසත් මේ වගේ. පියාණන් වහන්සේගේ සෙනෙහසත් මේ වගේ. එක බිෂප්වරෙක් දෙවියන් වහන්සේ ගැන හොඳින් දැනගෙන හිටියලු. නමුත් ඔහු යේසුස් වහන්සේව දැනගෙන හිටියේ නැහැලු. යේසුස් වහන්සේ ගැන හොඳට දන්නවා. පුද්ගලයෙක් හැටියට යේසුස් වහන්සේව හඳුනන්නේ නැහැලු. ඉතින් එක දවසක් මෙයා මේ කොටසෙන් අරගෙන දේශනා කරා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයෙන් අරගෙන ඒ ආශ්‍රයෙන් ඕ දේශනා කරලා. ගෙදර ගිහිල්ලා රෙස්ට් එකක් අරගෙන පත්‍රයක් අරන් කියවන්න හදන ලාවේදී උට පෙළඹිල්ලක් ඇති වෙනවලු ගිහිල්ලා යාඥා කරන්න කියලා. බිෂප්වරයෙක් ඉඳ වෙනම තැනක් තියෙන යාඥා කරන්න ඌ වෙනම තියෙන තැනට ගිහිල්ලා සද්ද නොකර ඒ ක්‍රමයට ඌ යාඥා කරගෙන ඉන්න පටන් ගත්තා. ටිකක් වෙලා ඉන්නකොට එයාට තේරෙනවලු මට ඔබේ ශරීරය ඕනේ කියලා කියනවා. ඉතින් මෙයා බැලුවා මට මේ ඇටකටු බාල්දියක් වගේ එකක් තියෙන්නේ. මේ මහ ලොකු ඇඟකුත් නැහැ ශරීරය දෙන්න කියලා කිව්වට. මස් කඩේකට ගෙනියන්න වගේ මට මස් ගොඩකුත් නැහැ. මොකද්ද මේ කියලා. එයාට තේරෙන්නේ නැති වුණාට එයා ඉතින් සම්පූර්ණයෙන් කොහොම හරි මේක කරාලු. කොහොම හරි යාගේ ශරීරය මම ස්වාමිනේ ඔබට කැප කරනවා කියලා තීරණය අරගෙන කොහොම හරි ඕ කැපවීමකට ආවලු. ඒ මොහොතේම විදුලි සැරයක් වැදුනා වගේ දැනුණා. ටිකකින් මෙයාට තේරුණා මම බිම තමයි වැටලා ඉන්නේ කියලා. ටික වෙලාවක් යනකොට. ඒ ඇතුළේදී යාට තේරෙනවලු බිම වැටලා ඉන්න වෙලාවේදී මොකද්ද දෙයක් සිද්ධ වෙනවා. ඇතුළේදී ඔහුට ඇහෙනවලු ඔබ මගේ පුත්‍රයා කියලා කියනවා. ඔබ මගේ පුත්‍රයා, ඔබ මගේ දරුවා කියලා. නැගිට ගමන් ඔහුට තේරෙනවලු යම් වෙනසක් වුණා. ඉස්සෙල්ලා මේ කාමරේට ෂැපල් එකට එනකොට වගේ නෙමෙයි මොකද්ද වෙනසක් වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? අර දරුකමට ඔහු ඇතුල් වෙලා. මේ සිද්ධි ටික හරි ගහිලා ඔහු අවදි වෙලා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සුද්ධාත්ම වහන්සේ සත්‍ය මේකයි කිය කතා කරනවා. ඒකට අවදි වෙලා ඒක පිළි අරගෙන සත්‍ය වටහාගෙන සත්‍යයට ඇතුල් වෙලා ඇදහිල්ලෙන් ඒක බාර දුන්නාට පස්සේ අර නිසකකම ආත්මයන් වහන්සේ ඇතුලෙන් ඉඳන් සාක්ෂි දෙනවා කියලා දැන් කිව්වේ. ඒ සාක්ෂිය ඔහුගේ හදවත ඇතුලේ ඇහෙනවා. කාටවත් කියලා දෙන්න බෑ. මට කියන්න බෑ. ඔයාටත් බෑ මට කියලා දෙන්න ඒක. ඔයාගේ ඇතුලේ තියෙන හඬක්. අබ්බා පියාණනේ මම කෙඳිරි ගන්නවා. අබ්බා පියාණනේ මම සතුටින් කෑ ගහනවා. මගේ හදවත ඇතුලේ මේ හැඟීම දෙනවා. එදා ඉඳලා මේ සහෝදරයාගේ එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ජීවිතයේ සේවයේ සම්දිස්ථානයක් වුණා. අද දක්වා ඔහු බලවත් ලෙස සේවය කරගෙන ඉන්නවා. 4. පවුල් කියනවා දරුකම මහත් ලොකු ආරක්ෂාවක් කියලා. රෝම 8:17 දරුවෝ හවුල් උරුමකාරයන් බව කියනවා. මේ රෝම නීතිය යටතේ ඒ හදාගත්තු රැකවරණයට බාරයට ආපු දරුවට පියාගේ නම, ඔහුට අයිති හැම දෙයක්ම, ඔහුගේ තනතුරු, ඔහුගේ තත්ත්වය, පසුබිම, පෙළපත ඔක්කොම දේවල් ඔහුට අයිති වෙනවා. දේව දරුවෝන අපිත් අන්න ඒ වගේ උරුමකාරයෝ. දේව දරුවන් හැටියට අපි හැමෝම සමාන උරුමකාරකමක් තියෙන අය බවට පත් වෙනවා. පොඩි වෙනසක් තියෙනවා මේ උරුමය ගැන කතා කරනකොට. පොළවේ ස්වභාවික උරුමය හම්බෙන්නේ බොහෝ වෙලාවට තාත්තා මැරුණම. මෙතනදී උරුමය හම්බෙන්නේ අපි මැරුණම. ඒකයි වෙනස වෙලා තියෙන්නේ. තේරෙනවද? පුංචි වෙනසක් තියෙනවා. පොළවේදී නම් තාත්තා මැරෙන්න ඕන උරුමය අපිට හම්බ වෙන්න. මෙතනදී අපි මැරෙන්න ඕන. උරුමය හම්බෙන්න. කල්පනා කරන්න පස්සේ ආකච්ඡා කරන්න. හරි? එතකොට අපි සදා කාලයටම යේසුස් වහන්සේගේ ආදරය තුල ඉඳ යනවා. උරුමය හැටියට. මරණයට පස්සේ සදා කාලික උරුමය අරගෙන සදා කාලික වශයෙන් ජීවත් වෙන්න යනවා. දෙවනි කරුණ දැන් තමයි එන්නේ සම්බන්ධතාවය වර්ධනය කර ගැනීම. නැත්නම් සම්බන්ධතාවය ගොඩ නැගීම. ඉපදුනා කියන්නේ අලුත් සම්බන්ධතා රැසක ආරම්භය කියලා මම කිව්වා. ටිකක් කල් ගත වෙනකොට මේ සම්බන්ධතාවල් ගැඹුරු වෙනවා. ටික ඒවා ගැඹුරු වෙනවා. එපිසෝඩ් 2:18 කියනවා සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිට දෙවියන් වහන්සේ වෙතට යන්න අවසරය තියෙනවා කියලා. යේසුස් වහන්සේ තුලින් ආත්මයන් වහන්සේ කරනකොටගෙන අපිට දෙවියන් වහන්සේ ගාවට යන්න පුළුවන් පර්මිෂන් අවසරය ලැබිලා තියෙනවා. ඇයි යේසුස් වහන්සේ අපිත් දෙවියන් වහන්සේත් අතර අර ඝන බාධකය ඝනකම ලොකු බිත්තිය මැද බිත්තිය වෙන් කරලා දැම්මා. ඒක ඉවත් කරලා දැම්මා.
දැන් අපි කතා කරන හඬ පහසුවෙන් යොමු වෙන්න. සමහරවිට පල්ලෙහා සද්ද කරන පල්ලෙහා ඉන්න අමාරුයි නේද උඩ ඉන්නකොට. උඩ වැඩ කරනකොට සද්ද කරනකොට. තට්ටු ගෙවල් වල ඉන්නවනම් කවුද ඉන්නේ තට්ටු ගෙවල්? මේ ඉන්නේ. තට්ටු ගෙවල් වල ඉන්න අය දන්නවා උඩ ගෙදර සද්ද කරනකොට පල්ලෙහා ගෙදර කොච්චර අමාරුද කියලා. නේ සිස්ටර් පෙන්සි. දන්නවනේ උඩ ගෙදර අය දුවනකොට කොච්චර අමාරුද පල්ලෙහා ගෙදර ඉන්න. ඒ බිත්තියේ ඒ පොළවේ කොන්ක්‍රීට් එකේ ඝනකමේ හැටියට ඒක වෙනස් වෙනවා හැට මෙහෙට. මේගොල්ලෝ පොඩි මේ එක්ස්පෙරිමන්ට් මේ ගැන කතාවක් කියනවා. මේගොල්ලෝ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරාලු ඒගොල්ලන්ගේ කැම්පස් එකේ ඒගොල්ලන්ගේ එක මේකක් තිබුණ තැන පල්ලෙහා බැංකු ගොඩ නැගිල්ලක් තිබුණාලු. ඒ බැංකුවට කොච්චර අපේ සද්ද ඇහෙනවද කියලා බලන්න මෙහෙම කරාම මේ සද්ද කොච්චර ඇහෙනවද කියලා බලන්න අපි ටෙස්ට් එකක් කරමු කියලා මේගොල්ලෝ පොඩ්ඩක් ටිකක් දැඟලිලිකාර විදිහට මේ තරුණ කාලෙදී එහෙම කරමු කියලා මේගොල්ලෝ පස් දෙනා එක ගෑනු ළමයෙක්ව පල්ලෙහාට ඇරියලා ඔයා ගිහිල්ලා ෂේප් එකේ බැංකුව මැද්ද ඉඳලා අපි එක එක්කෙනා සද්ද කරන්නම් එතකොට බලන්න කොහමද සද්ද වෙන්නේ කියලා. ඉතින් ගෑනු ළමයා පල්ලෙහාට ගිහිල්ලා එනකොට එක්කෙනෙක් උඩ පැන්නලු. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාත් උඩ පයින්න පටන් ගත්තා. ඊට පස්සේ තුන් දෙනෙක් උඩ පයින්න. ඊට පස්සේ හතර දෙනෙක් උඩ පයින්න. ඊට පස්සේ පස් දෙනෙක් උඩ පයින්නවා. ඊළඟට එක්කෙනෙක් පුටුවකට නැගලා බිමට පයින්නවා. ඊට පස්සේ දෙන්නම පුටුවට නැගලා බිමට පයින්නවා. තුන් දෙනා බිමට නැගලා ඕ වගේ පස් දෙනා ඊට පස්සේ මේසෙට නැගලා පයින්නවා. ඕ වගේ පියවරෙන් පියවර එක එක ස්ටේජ් එකේ සද්ද කරා. මේගොල්ලන්ට හැංගීමක් නැහැ මොනවද වෙන්නේ කියලා. පල්ලෙහාට ගෑනු ළමයා ගිහිල්ලා බොරුවට දැන් කැෂියර් එකේ වගේ පොලිමේ වැඩක් කරගන්න ආවා වගේ ඉන්නවා. එයා කියනවා අර පළවෙනි සද්දෙම ඇහුණලු. පළවෙනි එක්කෙනා උඩ පයින්නකොටම ඇහුණලු. ඊට පස්සේ මේ වහිනකොට ගොරවනවා වගේ ඇහෙනවලු මේ එක තැනකදී. බැරි නම් ඒ වෙලාව තියෙන මේ කට්ටියම උඩ පනිනකොට. තාම අර අනිත් ඒවා කරන්න පටන් අරගෙන නැහැ. උඩ කට්ටිය දන්නේ නැහැ මොනවද වෙන්න යන්නේ කියලා. ඒගොල්ලෝ සද්දය ඇහෙනකල් මෙයා ඇවිල්ලා කියනකල් කියලා මේක කරගෙන හිටියා. දැන් මෙයාට ලැජ්ජයිලු. නවත්තන්නත් බෑ. දැන් මිනිස්සු නැවතිලා උඩ බලන් ඉන්නවා. බැංකුවේ මිනිස්සු වැඩ කරනකන් නවත්තලා මේ සද්ද බලන් ඉන්නවා පෙරලෙන්න හදනවද කියලා. දැන් මේ ගෑනු ළමයාට යන්නත් ඕනේ ගිහිල්ලා කියන්න. ගිහිල්ලා කියන්න සෙනගෙන් අයින් වෙලා පඩිපෙලෙන් යනකොට ඒක දැක්කොත් මිනිස්සුන්ට ඒකත් ලැජ්ජයි. ඒතකොට දන්නනේ මාත් ඒකේ කොටසක් කියලා. ඉතින් මොනවද කරන්න කියලා ඉඳලා අන්තිමට සද්ද වැඩි වෙනකොට ගිහිල්ලා කෝලු අන්තිමට පොතුත් වැටෙන්න ගත්තලු. ගිහිල්ලා කෝලු පළවෙනි සද්දෙන්ම ආවයි කියලා. ඒගොල්ලෝ ඒ කියන්නේ නිකි කියනවා මේ කොන්ක්‍රීට් එක හිතුවට වැඩිය ඝනකම අඩුයි කියලා. හරිද? දෙවියන් වහන්සේ අපි අතර තියෙන ඒ ඝනකම අඩුයි කියන්නේ ඇත්තම නෑ ඝනකමක් කිසිම දෙයක් ඇත්තම නෑ. ඒ වෙන් කරන බිත්තියක් එතන ඇත්තම නෑ සමහර වෙලාවට. දැන් අපි ඉන්නේ උඩ තට්ටුවක. ඉතින් මේ ওই කතන්දරේ මට සංවේදීභාවයක් තියෙන නිසා මම හැමතිස්සෙම කෑ ගන්නවා ළමයින්ට දුවන්න එපා කියලා. හතර දෙනෙක් එක්කෙනා පස්සේ එක්කෙනා දුවනකොට මම දන්නවා පල්ලෙහා ගෙදරක මේ කොහොමද තත්ති කියලා. මට මතකයි අපේ නෑදෑ කෙනෙක් හිටියා ෆ්ලැට්ස් වගේ එක. මම ඔහෙට ගියාම මට ඕක මගේ මතකේ තියෙනවා. උඩ දඩබිඩි ගාලා දුවන එක. ඉතින් මම හිතන අපේ ගෙදර අය දුවනකොට පල්ලෙහා ගෙදරට කරදරයක් වෙනවා ඇති කියලා. ඒ වෙන් කරන බිත්තියේ ඝනකම යේසුස් වහන්සේ අපි අතර මේ ඝනකම බිත්තිය නෑ. ඒ නැති නිසා ඒ සම්බන්ධතාවයට තියෙන පහසුකම් වැඩි ඇත්තටම ගන්න නිකම්ම සම්බන්ධ වෙලා හොඳටම සම්බන්ධ වෙලා වැඩි අවධානය ගන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඔහොම මුකුත් ඕනේ නැහැ මේ යටින් අවධානය ගන්න කියලා සද්දබද්ද කරන්න ඕනේ නැහැ. ඊව දේව අභිමුඛයට ගෙනියනවා විතරක් නෙවෙයි යාඥා කරන්න අපිට උදව් වෙනවා. රෝම 8:26 වෙනි පදයට අනුව. එලෙසම ආත්මයන් වහන්සේත් අපේ දුර්වලකම් වලදී උපකාර කරනසේක. මාක් නිසාද යුතු ලෙස යාඥා කරන්න අපි නොදනිමු. නමුත් ආත්මයන් වහන්සේම කියනෝ හැකි කෙඳිරි ගෑම් වලින් අපේ උදෙසා මැදිහත්කම් කරනසේක. යාඥා කරද්දී අපි ඉන්න තැන භූමිය වැඩක් නැහැ. යාඥාව ගැන පාඩමේදී අපි සමහර දේවල් බැලුවා. ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ කියලා. කවුරු හැටියටද පෙනී ඉන්න කියන එක වැදගත් වෙනවා. මම යාඥාවට දන ගහන්නේ එහෙම නැත්නම් සැරසෙන්නේ කතා කරන්නේ කවුරු හැටියටද කියන එක වැදගත් වෙනවා. යේසුස් වහන්සේ ආඥාව ගැන උගන්වනකොට අපේ පියාණන් කියලා පටන් ගත්තේ යම්කිසි විශේෂ හේතුවක් ඇතුව. මම හිතන්නේ ආඥාවට ඉදිරිපත් වෙනකොට ආඥා කරන්න පෙනී සිටිනකොට වෙන මොනවා හරි විදියකින් නෙවෙයි මම හිතන්නේ අපි උන්වහන්සේ ඉදිරියේදී පෙනී සිටින්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ දරුකම. පියාණන් අයිති උරුමේ ඉල්ලන්න යනකොට වෙන කෙනෙක් එන්නේ නැහැ නේද? සේවකයෙක් ස්වාමියෙක්ගේ අතරක් තියෙන අයිතිවාසිකම් තියෙන දේ එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක නෙමෙයි අපි කතා කරන්නේ ලෝකේ තියෙන සමීපතම සම්බන්ධතාවය. ලෝකේ තියෙන දෙන්න පුළුවන් ලොකුම ගැඹුරුම සම්බන්ධතාවය ගැන අපි කතා කරන්නේ. එහෙම සම්බන්ධතාවයක් ආශ්‍රයෙන් කතා කරනකොට මම යන්න ඕන තාත්තා ගාවට. එතකොට යාඥා කරන්න යුතු ලෙස යාඥා කරන්න මේ තාත්තා ළඟට ගෙන යන එක සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවක් වෙනවා. ආත්මයන් වහන්සේ තුලින් යාඥා කරනවාද කියන එක වැදගත්. වෙන කෙනෙක් කියපු යාඥාවක් කරනවාද කියන එකට වැඩිය. මොකද අපේ වචන අපිට පෙරලන්න බැරි වෙනකොට අපේ හදවතේ තියෙන වේදනාව අපිට පෙරලා ගන්න බැරි වෙනකොට
සුද්ධාත්මයන් වහන්සේ නිසි විදිහට ඒක සකස් කරන බව මේ වචනෙන් දකින්න පුළුවන් වෙනවා. හැම යාඥාවක්ම සුද්ධාත්මයන් වහන්සේ මගින් පෙළඹවීමක් ඇති කරන්න ඕන. අර දේව කැමැත්ත වගේ තමයි. අර නියම හරි කෝඩ් එකට මාරු කරන්නේ නැතුව පණිවිඩයක් යවුවා වගේ වෙනවා. ඒ පණිවිඩය එහා කොනට තේරෙන්නේ නම් සුද්ධාත්මයන් වහන්සේ තුලින් ගියොත් විතරයි. එහෙම නැතුව වෙන ලයින් එකකින් මේ ටෙලෙක්ස් එක ඇරියොත් එහා කොනේදී ඒක පරිවර්තනය වෙන්නේ නැහැ හරියට. ඒ වගේ තේරෙන භාෂාවෙන් ඒක යවන්න ඕන. ටෙලිෆෝන් එක ඇතුළට කොල කෑල්ලක් ඔබලා යවන්න බෑනේ. මම කටින් කියලා විද්‍යුත් මොනවාද මේ ෆ්‍රීකවෙන්සි එක නියම විදිහට පරිවර්තනය කරලා වෙන මාධ්‍යයක් බවට පත් කරනවා. පත් කරලා ඒක ගෙනහිල්ලා ඒ මාධ්‍ය ගෙනියන්න උචිත විදිහට පරිවර්තනය කරලා ඒක ගෙනියන්නේ. අන්න ඒ වගේ ආඥාව යම්කිසි සුදුසු මාර්ගයකට මාධ්‍යයකට පරිවර්තනය කරනවා වගේ දෙයක් තමයි මෙතනදී කියන්නේ මට තේරෙන විදිහට. අපිට යුතු ලෙස කියන්න දෙය දන්නේ නැති වෙනකොට අපි යුතු ලෙස කිව්වේ නැත්නම් අපේ කෙන්දිරීම ආඥාව වෙන කොහේ හරි යන්නේ. ඕන තැනට යවෙන්නේ නැහැ. එතකොට ඒක හරි තැනට සුද්ධාත්මයන් වහන්සේ යොමු කරනවා. ආත්මයන්සේගේ උපකාරය නැත්නම් සමහර විට යාඥාව අජීවී පණ නැති නීරස දෙයක් බවට පත් වේවි. වේලි එකක් වේවි. මොකද සම්බන්ධ වෙන්නේ නැහැ. එහා කොනට නැහැ. ෆැක්ස් අරනකොට සමහරලාට එනවා නේද? රිසල්ට් එක එනවා ෆැක්ස් එකක් ඇව්වම කනෙක්ට් උනේ නැහැ කියලා. සමහර මැෂින්ස් වල පෙන්නනවලු මෙහෙන් ගියා කියලා. සමහරලාට එහා කොනේ ලැබිලා නැහැ. ඔය මැදදී කන්ජෙෂන් මැදදී හම්බ වෙනවා එක එක මේ පණිවිඩ සම්බන්ධතාවල වෙන එක එක දේවල් නිසා මැදදී ඕක එහා කොනට යන්නේ නැහැ. හැබැයි මෙහෙන් ඔයාලට දෙනවා රිසිට් එකක් සමහරලාට යවුවා කියලා. ඔය වගේ වෙනවා. හරි නියම විදිහට මේ යාඥාව ගියේ නැති වුනහම ප්‍රශ්නයක්. සම්බන්ධ තුල තවත් වැදගත් කරුණක් තියෙනවා. උන්වහන්සේ අපිට කියන දේ තේරුම් ගැනීම. ස්වර්ගික දේවල්, ආත්මික දේවල් අපේ ආත්මයට වටහලා දෙනවා උන්වහන්සේ. ඒව පහසු කරලා දෙනවා හඳුනා ගන්න උන්වහන්සේ. එපිස පළවෙනි පරිච්ඡේදයේ 17-18 එසේ කරන්නේ මහමේ පියාණන් වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රඥාවේ එලිදරව් කිරීමේ ආත්මයක් ඔබට දෙන ලෙසත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කුමක්ද කියාත් ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කුමක්ද කියාත් අදහන අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කුමක්ද කියාත් ඔබ දැනගන්න පිණිස ඔබගේ සිත් නැමැති ඇස් පහදන ලෙසය. මේක ලියාගෙන ගෙදර ගිහිල්ලා කීප සැරයක් කියවලා බලන්න. කොටස් කීපයක් තියෙනවා මේක කියවලා බලන්න. කීප සැරයක් කියවලා බලන්න. සුද්ධාත්මයන් වහන්සේ ප්‍රඥාවේ ආත්මය, එලිදරව් කිරීමේ ආත්මයයි. දෙවියන් වහන්සේ කියන දේ පරිවර්තනය කරන පරිවර්තකයා. හොඳම පරිවර්තකයා. ට්‍රාන්ස්ලේටර් කියලා සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. අපේ වචන ටික දැම්මම වෙන ඒ ඕන කරන භාෂාවට පරිවර්තනය කරලා දෙනවා. හොඳම පරිවර්තනය එතන නෑ. හොඳම පරිවර්තනය කරන්න අපේ හදවතේ තියෙන හැඬීම පරිවර්තනය කරන්න. හොඳම නිවැරදි පරිවර්තනය ගේන්නේ සුද්ධාත්මයන් වහන්සේ. හැබැයි මේ තේරුම් ගැනීම ප්‍රඥාව ගැන කතා කරනකොට සමහරු හිතනවා මම දැනගන්න ඕන කියලා විශ්වාස කරන්න. ඒක වැරදි. මම තව ටිකක් තේරුම් ගන්න ඕන විශ්වාස කරන්න. තව ටිකක් මට මේක පහද ගන්න ඕන මේක තව ටිකක් විශ්වාස කරන්න. වැඩිපුර විශ්වාස කරන්න වැඩිපුර පහද ගන්න ඕන කියලා උත්සාහ කරන අය. ඒක වැරදි. ඒක අනිත් පැත්තට වෙන්න ඕන. විශ්වාස කරාට පස්සේ පැහැදිලි කිරීම පැමිණෙන්නේ. විශ්වාසය තැබුවට පස්සේ තමයි පැහැදිලි කිරීම එන්නේ. මොකද පැහැදිලි කිරීම කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් පැමිණෙන දෙයක්. ඒතර ඇදහිල්ල රඳවන්න පටන් ගන්නකොට පළවෙනි කොට මුලින්ම විශ්වාස කරාම ඊට පස්සේ පැහැදිලි කිරීම පැමිණේවි. ඉගෙන ගන්න, වටහා ගන්න පිණිස මම අදහමි. අදහන්න පිණිස ඉගෙන ගන්නවා නෙමෙයි. සමහර දේවල් විශ්වාසය පළමු කොට තිබ්බේ නැත්නම් ඔයාලට කිසිම විදියකින් තේරෙන්නේ නැහැ. තේරුම් අරගෙන මම මේක විශ්වාස කරන්න කියලා හිතුවොත් කවදාවත් ඔයාලට තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සු සුව වෙලා ඇවිල්ලා රිපෝට් එකේ තියෙන දේවල් එහෙම නෙමෙයි කියලා කියන්නේ කොහොමද? කවදා හරි ඉගෙනගෙන කියන්න බලන්න. මරණකනුත් ඉගෙන ගන්න වෙයි කොහොමද ඒක උනේ කියලා විස්තර කරන්න. ඒක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට විශ්වාස කරන්න තියෙන්නේ. විශ්වාස කරාම ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙයි. විශ්වාස කරාට පස්සේ ඔයාලට සාක්ෂිය තහවුරුව හිත ඇතුලේ ලැබෙවි.
අනිත් බොහෝ කරුණුත් එහෙමනේ. සාක්ෂිය තහවුරුවක් අපිට ලැබෙනවා ඉගෙන ගත්තම. ඒ කරුණු සාමාන්‍ය වශයෙන් අපි හොයලා බැලුවම හරි රයිට් මේක හරිනම් මෙහෙමයි. අපි එමු නිගමනයකට එනවා. ඒක තමයි අපිට තියෙන තහවුරුව. ඒක තමයි අපි දැනුම කියලා කියන්නේ. අපි එහෙම තමයි සාමාන්‍ය වශයෙන් දැනුම ග්‍රහණය කරගන්නේ. මේ දේවල් එහෙම ග්‍රහණය වෙන්නේ නැහැ. මේව ග්‍රහණය වෙන්නේ නැහැ. ඇදහිීමේ තුලින් සුද්ධාත්මන වහන්සේ මේ අන්තිම කොටස ඇති කරලා දෙනවා. අපි උත්සාහ කරන්නේ කොහොමද කරුණු තර්කානුකූලව හරිද කියලා බලලා නිගමනයට එන්න. නිගමනය සාක්ෂිය තහවුරුව උන්වහන්සේ ඇති කරනවා විශ්වාස කිරීමේදී අර මුකුත් මැද කැලි මුකුත්ම නැතුව. මොකද උන්වහන්සේ ඇතුලෙන් අපේ ඇස් අරිනවා මේක දකින්න පුළුවන් වෙන්න කියලා. 3. පවුලේ ස්වභාවය. පවුලක තියෙන සමානත්වය. දෙවනි කොරින්ති 3:10 එසේ නමුත් ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක් කරනු ලැබේ. දේවල් දකින්න බැරි වැස්ම තේරුම් ගන්න උත්සාහ කරන්නේ සමහර අය යේසුස් වහන්සේ පිළිගන්නේ නැති වෙන්න හේතු වෙන්නේ නේද? තේරෙන්නේ නැති නිසා. තව ටිකක් ඉගෙනගෙන තමයි අදහන්න කියලා උත්සාහ කරන්න ඉන්නේ. අනේ මෙතන කියනවා මේ උන්වහන්සේ වෙතට හැරුණාට පස්සෙලු ඒ වැස්මහක් වෙන්නේ. ඉතින් කවදා හරි S2 කොරපොතු වැටිලා මට මේක ඉගෙන ගන්න ඕන. මට ක්‍රිස්තුස් වහන්සේගේ වචන තව ටිකක් පැහැදිලි කරගන්න ඕන. මට උන්වහන්සේ පිළිගන්න විශ්වාස කරන්න නම් මගේ ජීවිතේ බාර දෙන්න නම් තව ටිකක් දැනගන්න ඕන. බොහොම කනගාටුයි. වැස්මහක් වෙන්න නම් ඉස්සෙල්ලා උන්වහන්සේ විශ්වාස කරන්න පටන් ගන්න වෙනවා. ඉතින් වැස්ම තියාගෙන කොහමද අර හෙල්මට් එක මූණින් අතර දාගත්තා වගේ. මේ පැත්තට හෙල්මට් එක දාගත්තොත් පාර පේනවා යන්න. නියම විදිහට දාගන්න එපා. මේ පැත්ත වැහෙන්න දාගන්න එපා. ඉදින් ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඇතිතන නිදාස්කම ඇත්තේය. අපි සියල්ලෝද මූණු වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වෙන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසෙන් තේජසට එම ස්වરૂපයට වෙනස් කරනු ලැබමුව. අන්න පවුලේ ස්වરૂපය. කාවරි ආශ්‍රය කරනකොට වැඩි වැඩියෙන් ඒ ස්වરૂපේ එනවා. දෙමාපියෝ වගේ වෙනවා දරුවන්. ස්වාමි පුරුෂයා බිරිඳ එක වගේ වෙනවා. වෙනස් පසුබිම් දෙකකින් එන දෙන්නෙක්. ඒ දෙක එක හොඳ උදාහරණයක්. ඒ අය ඇවිල්ලා එක නිවසක වාසය කරන්න පටන් ගත්තට පස්සේ බොහෝ විට ගුණාංග ගතිගුණ සමාජලට හිතන විදියවල් එක දේවල් වෙනස් වෙනවා. චරිත ගුණාංග අතින් දරුවෝ දෙමාපියෝ වගේ වෙනවා. ඒ වගේ එක වෙනස්කම් අපි අත්දකිනවා. කියමනක් තියෙනවා බල්ලෝයි අයිතිකාරයෝ එක වගේලු. ඇත්තද මන් දන්නේ නැහැ. බල්ලෝයි අයිතිකාරයෝ බොහෝ විට එක වගේලු. බල්ලෝ අයිතිකාරයෝ වගේ වෙනවලු අයිතිකාරයෝ බල්ලෝ වගේ වෙනවලු. ඇත්ත වෙන්නේ නැති. ප්‍රායෝගිකව බලමු මොකද්ද මෙහෙදි වෙන්නේ? මේ තේජසින් තේජසට මාරු කරනකොට මේ පවුලේ සමානත්වය ලැබෙනකොට බල්ලෝ ඉන්නයි මාත් එක තරහ වෙන්න එපා. ප්‍රායෝගිකව කොහොමද මේක වෙන්නේ? ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 23 දකින්න පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධය වැඩි වෙන්න මොනවද අපි තුල වැඩි වෙන්නේ කියලා. ආත්මයන් වහන්සේගේ ඵල තමයි ආදරය, සන්තෝෂය, සතුට, ඡාමය, ඉවසිල්ල, කරුණාව, හොඳ යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම, විනය. ආදරය තමයි පළවෙනි ඵලය. අපේ ජීවිතය ඇතුළේ ඇති වෙන මේ තේජසින් තේජසට අපේ ස්වરૂපය මාරු වෙනකොට, මේ පවුලේ සමානත්වය අපිට එනකොට, මේ පියාගේ උරුමයේ දේවල් අපිට එනකොට, ඒ පවුලේ එක ගුණාංග අපිට එනකොට පළමුවෙන්ම අපි තුල ඇති වෙන සුද්ධාත්මයන් වහන්සේ ඇති කරන පළවෙනි ඵලය ආදරය. ක්‍රිස්තියානිකම එතෙන්ට කැටි කරලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආදරය නිසා මනුස්සයට කළ දේ, මනුස්සයා උන්වහන්සේට ආදරය නිසා උන්වහන්සේ වෙනුවෙන් කරපු දේ, ඒ වගේම මනුෂ්‍යයා ජන සමාජයට ආදරය නිසා ජන සමාජය වෙනුවෙන් කරන දේ. එතෙන්ට ඔක්කොම දේවල් කැටි කරලා ගේන්න පුළුවන්. නිකම්ම හොල්මන් හැංගීමක් නෙවෙයි ආදරය කියලා කියන්නේ. හුවමාරුවක්, සිතුවිලි වචන ක්‍රියාවලින් හැම දෙයකින්ම කරන හුවමාරුවක්, දීමක්, බෙදා ගැනීමක්. මේ ක්‍රියාව නැත්තම්, ඒ කියන්නේ ප්‍රේමය නැත්තම් ඔක්කොම දේවල් හිස් ශරීරය දවන්ට දුන්නත් වැඩක් නැහැ කියලා කිව්වා. පූජා කරන්න බාර දුන්නත් වැඩක් නැහැ. ඔයා මොන පූජාවල් කරත් වැඩක් නැහැ. ආදරේ පසුබිම් වෙලා නැත්තම්, ආදරේ මත ගොඩ නැගිලා නැත්තම් ඒ දේවල් හිස් කියලා. ඒ කියන්නේ හොඳින් ඔක්කොම දේවල් තියෙනකොටවත් ආදරේ ලැබෙනකොටවත් ආදරේ වෙන එක නෙමෙයි, ඊට වැඩිය දෙයක්. යේසුස් වහන්සේ කිව්වා සතුරන්ට ආදරය කරන්න. වෛරය මැද්දේ ඉඳගෙන, වෛරයේ පසුබිමක් මැද්දේ ඉඳගෙන ආදරය දක්වන්න. ඒක විශාල බලයක්. ගඟක් අනිත් පැත්තට පීනනවා වගේ දෙයක්. ඒතර ඒ වගේ ගුණයක් මේ පවුලෙන් ඔබගේ ජීවිතය ඇතුලේ ලැබෙනවා. 2. ප්‍රීතිය නිකන් සන්තෝෂ වෙනවට වැඩිය වැඩි දෙයක්. සන්තෝෂ වෙන්නේ නිකන් සතුටු වෙන්නේ
සතුටු කරන දෙයක් මොකක් හරි දෙයක් අපිට ඇති වුණාම සතුටු වෙන දෙයක් මොන හරි පෙළඹවිල්ලක් ඇති වුණාම තමයි සතුටු වෙන්නේ. hina යන දෙයක් වුණාම. නමුත් මේ කතා කරන ආත්මයන් වහන්සේගේ ප්‍රීතිය වාගේ තියෙන දුක්ඛම් කටළු ප්‍රශ්න කරදර දේවල් මැද්දේ පරීක්ෂාවල් මැද්දේ සතුටු වෙන්න භුක්ති විඳින දෙයක් වෙනවා. හදවත ඇතුලේ සතුටෙන් ඉන්න පුළුවන් දෙයක්. සාමය. සමාදානයෙන් යුතු වටපිටාවක් තිබීම තුලින් ඇති වෙන දෙයක් නක් නෙවෙයි. වටේ ඔක්කොම සාමෙන් තියෙනකොට අපේ හදවත ඇතුලේ සාමෙන් තියෙනවා කියයි. නමුත් එහෙම දෙයක් නෙවෙයි. අමාරුකම් ප්‍රශ්න කරදර මැද්දේ හිත ඇතුලේ තියෙන කිසිම නුවණකින් දැනගත නොහැකි සාමය කියලා එක තැනක සඳහන් කරනවා. ආත්මයන් වහන්සේ දෙන දෙයක් ඒක කියලා දෙන්නත් බෑ, ඒක වටහා ගන්නත් බෑ. ඒක ඔබ සුද්ධාත්මයන් වහන්සේ නිසා අත්දකින්න දෙයක්, ඔබ ඒක තුලින් යන දෙයක්. මේ හැම දෙයක්ම වැඩි වෙනවා දේව පවුලේ ජීවිතයේ ඉදිරියට යන අතරමඟදී. හතරවෙනි කරුණ. පවුලේ එක්සත්කම. ගොඩක් වෙලාවට එක පවුලකට අයිති වුණත් එක්සත් එහෙම නැත්නම් එක්සිත්කමක් නොතිබෙන්න පුළුවන්. සුද්ධාත්මයන් වහන්සේ එක එක්කෙනාගේ මේ හදවත් එක්සත් කරනවා, එක්සිත් කරනවා. එපිස 4 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදේ. යේසුස් වහන්සේ යාඥා කළා අපි ඒකත්වයක්ව ඉන්නවා වගේ මේ අයවත් ඒකත්වයක් කරන්න. යොහාන් 17:22. අපි ඒකත්වයක් වගේ පියන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ තුන් දෙනෙක් වුණාට එක විදිහට ක්‍රියා කරනවා වගේ මම යාඥා කරනවා මේ අයවත් එක්සිත් කරන්න කියලා. එක වගේ කරන්න, ඒකත්වයක් කරන්න කියලා. එකම ආත්මයන් වහන්සේ අපි හැම දෙනා තුලම ඉන්නවා. ඉතින් ඒක නිසා අපි එක පවුලක්, එක ශරීරයක් වෙලා මොන නිකායේ මොන විදිහේ බෙදී මොන වගේ දේවල් තිබුණත් කොයිදෝ හිටපු මිනිස්සු ගොඩක් එකට එක ඇවිල්ලා ඉඳ ගන්නවා. වෙනස් පසුබිම් වලින් එන වෙනස් අය. හැබැයි ඔය ඔක්කොමල්ලගේ ඇතුලේ එක්සිත්කමක් එක පවුලක් වගේ තැනක් ඇති කරනවා. ඉතින් දේවචනේ කියනවා මේ එක්සත්කම නඩත්තු කරන්න. මේ පවුල ඇතුලේදී මේ එකමුතුකම එකඟත්වය නඩත්තු කරන්න. ගෙදර ඇතුළේදී එහෙම හිතන්න. ඔයගොල්ලන් කණ්ඩායම ඇතුළේදී එහෙම හිතන්න. හැමතිස්සෙම සභාවේදී මුණ ගැස්සුනම රැස්වීමේදී ඒක ගැන හිතන්න. පුංචි වෙනස්කම් තිබුණාට අමතක කරන්න එපා ගැඹුරු සත්‍යයක්. පුත්‍රකම ඇතුලේ දෙවියන් වහන්සේගේ පුත්‍රකම ගැන තීරුණා මම කිව්වා වෙනස් වෙනවා කියලා ජීවිතේ. මම පුත්‍රෙක් කියලා තේරුම් ගත්තම ජීවිතේ වෙනස් වෙනවා කියන එකට මේකත් අයිති වෙනවා. එතකොට මේ මගේ ළඟ ඉන්න එක්කෙනා මගේ සහෝදරයා සහෝදරිය. මං වගේමයි. දෙවියන් වහන්සේ මමයි වගේම තමයි. මේ එක්කෙනයි දෙවියන් වහන්සේ නිසා. එතකොට අපි දෙන්නම එක වගේ වෙනකොට ඒ එක්කෙනයි මායිත් අතරම අපිට මේව තියාගෙන ඉන්න බෑ සමහර දේවල්. සමහර වෙනස්කම් විෂමතා තියාගෙන ඉන්න බෑ. ඒව නඩත්තු කරන්න බෑ ඒ විදිහට. ආදරේ සෙනෙහස නඩත්තු කරනවා මිසක් සමහර අපේ තියෙන ගැප්ස් පුංචි නොගැලපෙන තැන් ඒව නඩත්තු කරන්න කවදාවත් උදව් වෙන්න එපා. කණ්ඩායම ඇතුලේ එක එක්කෙනාගේ අදහස් ගැටෙන වෙලාවල් තියෙනවා. එක එක්කෙනා වෙන දේවල් කියනවා. කමක් නැහැ. එක්සත්කම කැඩෙන විදිහේ දේවල් නඩත්තු කරන්න මම නම් දෙන්නේ නැහැ කියන තීරණය උඩ රැඳිලා ඉන්න. සභාව ඇතුලේ සමහර ලාවට ඒ වගේ එක දේවල්. මොකද වෙනස් පරිසර වෙනස් මිනිස්සු. හැබැයි ඔයා රැඳිලා ඉන්න ඕන මම මේ වගේ දේවල් කැඩෙන්න මිසක් මම මේ වගේ දේවල් වැරදි දේවල් පෝෂණය වෙන්න මම මගේ ජීවිතේ වැය කරන්නේ නැහැ, කැප කරන්නේ නැහැ කියලා. ඕනම කිතුණුවෙක් හමුුණාම වෙන ඕනම සභාවකට යන කෙනෙක් වෙන්න පුළුවන්. වෙන ඕන පසුබිමක කිතුණුවෙක් වෙන්න පුළුවන්. හමුුණාම ඔයාට තියෙනනේ මේ අත්දැකීම. සමහර අය අපිට වෙනස්කම් තියෙනවා. නිකාය කියයි අරක කියයි මේක කියයි අපිට වෙනස්කම් තියෙනවා විශ්වාස කරන විදිහේදී ජීවිතේ පිළිවෙත හදාගන්න විදිහේදී. හැබැයි මමත් කියන්නේ මේ දෙවියන් වහන්සේ ගැන, එයත් කියන්නේ මේ දෙවියන් වහන්සේ ගැන. එයත් කියනවා පුතෙක් කියලා, මමත් කියනවා පුතෙක් කියලා. එතකොට අපි අමතක කරන්න හොඳ නෑ මෙන්න මේ හවුල් සමානත්වයේ හවුල් උරුමකාරකම අමතක කරන්න එපා. එක පියා නිසා අපි හැමෝම එක පවුලේ. සුද්ධාත්මයන් වහන්සේ තමයි විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ එක්සත්කම අපේ ඇතුලේ ඇති කරන්නේ. අපි හැමෝටම දීමනා තියෙනවා, තෑගි තියෙනවා. හැම දරුවෙක්ම ස්වභාවයෙන් කෙනෙකුට වැඩි වෙනස්ලු. එක එක්කෙනාට වෙනම කොටසක් ඉටු කරන්න තියෙනවා. ඒක නිසායි ඔක්කොමල්ලව එක වගේ කරලා නැත්තේ. හැමෝම එක වගේ වුණා නම් අර සමහර ඔය සයන්ස් ෆික්ෂන්ස් මොනවද කියන්නේ? ඔය අභ්‍යවකාශය ගැන එක දේවල් ගැන කතා තියෙන්නේ. කතා නිර්මාණය කරේ සමහර චිත්‍රපටයක් එහෙම දැක්කොත් ඔයාලා දකිනවා වෙන ලෝකයෙන් ආපු මොකක් හරි ජීවීන් මොකෙක් හරි ආවොත් එහෙම අර ඔක්කොමල් එක වගේ. හැමෝම එක වගේ ඇවිදින්නේ, එක වගේ වැඩ කරන්නේ, කිසිම අනුකම්පාවක් නැතුව අපේ පෘථිවි වාසීන් පස්සෙන් එළවයි කතාවල තියෙන විදිහට. ඒ අය ඔක්කොම එක වගේ. හැබැයි දැන් එතනම රංගපාන නළුව වශයෙන් බැලුවොත් අපේ පෘථිවි වාසීන් බාහිරවත් වෙනස්. අඟහරු ලෝකෙන් ජීවික කියලා කිව්වොත් ඔක්කොමල් එක වගේ හදන්නේ ඒගොල්ලෝ. ඔක්කොම එක වගේ. බෑ අපේ අතින් බැලුවොත් එහෙම ලොකු වෙනස්කම් තියෙනවා. හැබැයි මේ වෙනස්කම් හැම දෙයක්ම දීලා තියෙන සභාව ඇතුලේ එක එකිනෙකාගේ වෙනස්කම් තියෙන හැමෝටම වෙනස් කොටසක් ඉටු කරලා මේ එකම ශරීරයට සේවය කරන්න තියෙන නිසා. ඒක අමතක කරන්න එපා. පළවෙනි කොරින්ත 12 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳලා 11ට ඒ වගේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේ දුන්නු එක දීමනා තෑගි කොටස් සඳහන් වෙනවා. රෝම 12 වෙනි පදේ සේවය, ධෛර්ය දීම, වෙනත් අයට දීම, නායකත්වය, කරුණාව පෑම වගේ දීමනාවල් වෙන අයන්ට දීලා තියෙනවා කියලා සඳහන් කරනවා. එපිස 4 වෙනි පරිච්ඡේදයේ ඉවැන්ජලිස්ට්ස්
එන්ඩේර සේවය වගේ දීමනාවල් මිනිස්සුන්ට දීලා තියෙනවා කියලා සඳහන් කරනවා. පළවෙනි පේත්‍රිස් 4වෙනි පරිච්ඡේදයේ ආගන්තුක සත්කාරය කතා කිරීම කියලා දීමනාවල් දීලා තියෙනවා කියලා එතන සඳහන් කරනවා. වැදගත්ම දේ වෙන්නේ ඔයගොල්ලෝ හැම කෙනෙකුටම යේසුස් වහන්සේගේ ශරීරයේ වෙන වෙනම කරන්න කාර්යයක් තියෙනවා. ඔයාගේ කාර්ය වෙන කෙනෙක් කරනකම් බලන් ඉන්න බෑ. ධෛර්ය දෙන්නාගේ කාර්ය මුදල් දෙන්නා තුලින් බලාපොරොත්තු වෙන්න බෑ. ත්‍යාගවන්තය තුලින් බලාපොරොත්තු වෙන්න බෑ. ඇදහිල්ලේ දීමනාව ක්‍රියාත්මක කරන්නා තුලින් බලාපොරොත්තු වෙන්න බෑ. ඔයාගේ දීමනාව ධෛර්ය දීමනක්. ඔයාට දීලා තියෙන ස්වාමීන් වහන්සේ ඔයා ධෛර්ය කරන්නෙක්. ඔයා ධෛර්ය දෙමින් ඉන්න ඕනේ. ඔයාට දීලා තියෙන දීම නම් ඔයා දීම. ආණ්ඩු කරන කෙනෙක් නම් ඔයා ආණ්ඩු කරන පාලනය කරන නායකත්වය දෙන කෙනෙක් නම් ඔයා ඒක කරගෙන ඉන්න ඕනේ. අපි එක එක්කෙනාට හැමෝටම අයිති කොටසක් තියෙනවා. ශුද්ධාත්ම වහන්සේ මේ එක එක තමුන්ට අයිති දේවල් අපි එක එක්කෙනාට බෙදලා දීලා. උන්වහන්සේට අයිති දේවල්, උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේගේ ස්වරූපය, මේ දිව්‍යමය පවුලෙන් උන්වහන්සේ ගෙනලා දෙන ස්වරූපය දරුවන් හැටියට අපි එක එක්කෙනා තුල ඇති කරලා. හරියට අපේ පවුලක් ඇතුලේ අපේ 4 දෙනාගේ බැලුවොත් අපේ ගෙදර අයගේ එක එක්කෙනාගේ හැටි එක එක විදියවල්. එක්කෙනෙක්ට හොඳට ගිටාරයක් ගහන්න පුළුවන්කම ලැබීගෙන එනවා දැන්. තවත් එක්කෙනෙකුට හොඳට සිං කරන්න පුළුවන්. වෙන පිච් සිං කරන්න. එක්කෙනෙක් හොඳට රඟපාන්න පුළුවන්. අනිත් අයන්ට රඟපාන්න බෑ. හිතා ගන්නවත් බෑ. ලොකු පුතාට රඟපානවා කියලා හිතා ගන්නවත් බෑ. හැබැයි දෙවෙනි එක්කෙනාට හොඳට රඟපාන්න පුළුවන්. තුන්වෙනි එක්කෙනාට හොඳට සින්දු කියන්න පුළුවන්. මේ ඔක්කොම එකට එකතු කරොත් හොඳ දෙයක් කරන්න පුළුවන්. හොඳ දෙයක් හොඳ නිර්මාණයක් බිහි කරන්න පුළුවන්. අපිට අන්න ඒ වගේ සභාව ඇතුලේ අන්න ඒ වගේ අපි එක එක්කෙනාට තමුතමුන්ගේ කොටස හොඳට කරන්න උන්වහන්සේ හැකියාව උන්වහන්සේට අයිති දේවල් උන්වහන්සේ බෙදලා දීලා තියෙනවා. සමහර දීමනාවලින් උන්වහන්සේගේ අරුම පුදුම දේවල් කෙලින්ම පේන්න පුළුවන්කම තියෙනවා. හාස්කම් කෙනෙක් හාස්කම් කරනකොට කෙලින්ම පේනවා. අන්‍ය භාෂාවෙන් කතා කරනවා අමුතුම දේවල්, අරුම දේවල්, ඒවා දීමනාවලින් හැටියට ක්‍රියා කරනකොට ස්වභාවික දේවල් නෙවෙයි. ආත්මික තලයේ වෙනස් දෙයක් ඔබ තුලින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි සවත් දේවල් තියෙනවා දකින්න හම්බෙන අර ඊයේ කතා කරේ අර නිර්මාණකාරයා ශුද්ධාත්ම වාසයේ වැගිරුණාම බෙෂලෙල් මේ දේවමාලිගාව කැටයන් මොකද්ද වැඩක් කරාලු. අද මෙතන පින්තූරයක් කවුරු හැන්දොත් අපි ඒක නම් කරාවිද ශුද්ධාත්ම වාසයේ තුලින් ඒක කරන්න කියලා. දීමනාවක් තුලින් කරන්න කියලා නෑ. අන්‍ය භාෂාවෙන් කවුරු කතා කරොත් අපි කියාවි දීමනාවක් ක්‍රියාත්මක වෙනවා කියලා. බලන්න අපි හිතන විදිය වල සමහර ලාවට මේ මානස පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. සාමාන්‍ය දක්ෂතා වලින් හැකියාවල් වලින් වෙන දේවල් දීමනාවල් මෙතන බැලුවොත් අපි බලපු තැන්වල තියෙන සමහර ඒ දීමනාවල් ඒ වගේ. ඒ දීමනාවල් ආත්මයන් වහන්සේ උන්ට ලබා දෙනවා එක එක්කෙනාට. දීමනා තියෙන අය නැති අය කියලා වර්ග දෙකක් නැහැ. එක පවුලේ එක පියාණන්ගේ එක දූවරු එක පුත්තු ඉන්නකොට එක ආත්මයන් වහන්සේ තුලට පොවල එක ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල යනකොට මේ එක ආත්මයන් වහන්සේ tamunට කැමති විදිහට දීමනාවල් එක එක්කෙනාට බෙදා දෙනකොට ඔයගොල්ලෝ කවදාවත් කියන්න එපා දීමනා තියෙන අය සහ දීමනා නැති අය කියලා. එහෙම වර්ග කිරීමක් නැහැ. හැමෝම තුල දීමනාවල් තියෙනවා. හැමෝම තුල ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙනවා. වගකීම ඉටු කරනවද නැද්ද කියන එක සමහර තැන්වලදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි දීමනාවල් තියෙන අය සහ නැති අය කියලා දෙවර්ගයක් නැහැ. ක්‍රියාත්මකව දිගටම ඉන්න ඕන. ඒ කියන්නේ මේකයි. මට තේරෙන විදිහට නම් ඔබට පෞද්ගලික වශයෙන් වමනා නිසා ඔයගොල්ලෝ යේසුස් වහන්සේව විශ්වාස කරන්න ගත්තා. පෞද්ගලිකව වාට තේරුණානේ දවසක් පව්කාරයෙක් කියලා. නේ? එමනේ උනේ. තේරිලා වා යේසුස් වහන්සේ ඕනේ කියලා හිතලා මම යේසුස් වහන්සේට ස්වාමිත්වය බාර දුන්නා. ඔන්න ඔයා පෞද්ගලිකව දෙවියන් වහන්සේගේ දරුකමට ඇතුල් වුණා. ශුද්ධාත්ම වහන්සේ දැන් ඔයාට එක එක දේවල් බෙදලා දුන්නා. සභාවක් හැටියට අපිට සභාව වුණාම සභාවට තේරුම් ගන්න සභාවට ඔබ ඕනේ. සභාවට ඔබ තුල ස්වාමීන් වහන්සේ පිහිටවල තියෙන දීමනාව ඕනේ. පවුලට ඔබ තුල උන්වහන්සේ රඳවලා තියෙන දීමනාව ඕනේ. පවුල වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඒක වගේම බලාපොරොත්තු වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න බෑ. වා තුල තියෙන දීමනාව සභාව උදෙසා ක්‍රියාත්මක කරන්න ඕනේ. සභාව වෙනුවෙන් ඒ දීමනාව දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ. සමහර අය තමුන්ගේ දීමනාව දන්නේ නැත්නම් අඳුනගන්න නැත්නම් හොයලා බලන්න ඔය තුල තියෙන දීමනාවල් මොනවද කියලා. බයිබල් ස්කූල් එකේ ඉන්න වෙලාවේදී කොහොමද දීමනාවල් ගැන තව ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒවැදි ඉගෙන ගන්න. හිතන්න එපා දීමනාවල් කියන්නේ පුල්පිට් එකේ ඉඳලා සෙනගට නිදහස් කරන දීමනාවල් ගැන විතරක්. සමහර දේවල් අර කිව්වාගේ හාස්කම් කිරීම පේනවා. දීමනාවක් වැඩ කරනවා. මේ සහෝදරයා දීමනාවක් තුල. ඒව විතරක් එල්ල කරගන්න එපා. වෙන දේවල් තියෙනවා සභාවට ශරීරයේ හැටියට මේ අතට වැඩ කරන්න ඕන කරන මේ හරිය මසල්ස් තියෙනවා. මේ අත හොල්ලන්න මේ මෙහෙම අල්ලගෙන අත හෙල්ලුවොත් ඔයාලට තේරෙවි. මේ හරියත් මොකද්ද එකක් වෙනවා කියලා. මම හොල්ලන්නේ මේ ඇඟිල්ල උනාට මේ හරිය මසල්ස් වගේක් වැඩ කරනවා. ඉතින් ඔයා මේ හරිය රැඳිලා ඉන්න අවයවයක් නම් මේ අතට මේ කාර්ය කරගන්නවා තේරුම් ගන්න. මේ අවයවය ක්‍රියාත්මක වෙන එක ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා ඔයා තුල තියෙන දීමනාව, ශුද්ධාත්ම වහන්සේ දෙන දීමනාව නිදහස් කරන්න තීරණය කරගන්න. ක්‍රිකට් මැච් එකක් වගේ. 11 දෙනෙක් ගහනවා. මෙහෙම ගන්න නැහැ නේ මෙහෙමනේ ගහන්නේ නේ 11 දෙනෙක් ක්‍රිකට් ගහනවා 10 ගාණක් ඉඳගෙන බලන් ඉන්නවා සමහරලාට සභාවවල තත්ත්වෙත් ඒ වගේ
නායකත්ව කියන කණ්ඩායම් කීපයක් එකතු වෙලා මේ ඔක්කොම දීමනාවල් වැඩ කරනවා. අපි මෙහෙම ගැඹුරට මේක හිතලා බැලුවාම මේක විකාරයක්. ඇදහිලිවන්තෝ කියලා කොටසක් ඉඳගෙන ඉන්නවා. හැබැයි සුද්ධාත්මන වහන්සේ තමුන්ට කැමති විදිහට හැමෝටම දීමනාවල් බෙදලා දෙනවලු. මාරු වෙන්න ඕනේ. අර බලන්න 10000ක් විතර ආයෙ පිටරණිට බැල එක්සර්සයිස් කරන්න ඕන. අර මාන්සිලා උදේ ඉඳලා දවස් 3ක් ටෙස්ට් ගහන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විවේකයක් ඕන. සභාවෙත් සමහරලාට ඒ වගේ තමයි. නිකන් ඉන්න අයගේ Taman තුල තියෙන දීමනාව ඉදිරියට ඇවිල්ලා ඒක ප්‍රයෝජනෙට ගන්න වෙහෙස වෙන්න ඕන. නැති වෙච්ච ලෝකයක් තියෙනවා, ලොකු ගොයමක් තියෙනවා. සමහරලාට අර කීප දෙනාත් එක්ක එකතු වෙලා බොහෝ දිනෙක තමුන්ගේ දීමනාව නිදහස් කරලා වැඩ කරන්න ඕන. 6. වර්ධනය වෙන පවුලක්. ක්‍රියා 1:8 සුද්ධාත්මන් වහන්සේ ආවම ඔබ බලය ලබනවා. මුළු ලෝකේ පුරා සැරිසරන්න, ලෝකේ පුරාම ගිහිල්ලා මේ අත්දැකීම බෙදා දෙන්න. අපි අත්දැකීම අනිත් අයන්ට බෙදා දෙන්න, නිදහස් කරන්න. මේ ගොඩක් අය බයයි කතා කරන්න. වෙන කෙනෙකුට කියලා දෙන්න ලොකු බාධාවක් වෙනවා. වෙන අයින්ට කියන්න වෙනවා කියන එක ලොකු බාධාවක් කරගත්ත තරුණයෙක් ගැන කතාවක් මෙතන කියලා තිබුණා. එයා යේසුස් වහන්සේ ගැන කියලා දුන්නාම එයා කිව්වලු එයාගේ තිබුණු ස්වභාවික දුර්වලකම වෙන මිනිස්සුන්ට කතා කරන්න බෑ. එයා බැලුවා මේ යේසුස් වහන්සේ පිළිගත්තොත් වෙන අයින්ට කියලා කියන්න ඕන, සාක්ෂි දරන්න ඕන. ඒක මේ ක්‍රිස්තියානි කමේ කොටසක්. මට යේසුස් වහන්සේව නම් ඕනේ, හැබැයි මට සාක්ෂි දරන්න බෑ. ඒ කතා කරන්න බෑනේ. දැන් මේකට මොකද කරන්නේ? ඒකද යේසුස් වහන්සේ පිළිගත්තේ නෑ. බෑ, පිළිගන්න බෑ. බෑ මෙයාට තේරෙනවා බෑ කරන්න නම් බෑ, මේක කරන්න බෑ, මට දෙවියන් වහන්සේගේ උදව්ව නම් ඕන, මට යේසුස් වහන්සේව නම් ඕන. ඉතින් මෙයා වැඩිහිටි කෙනෙක්, මෙයාට හම්බුණු කෙනෙක්, ක්‍රිස්තියානි කෙනෙක්, මෙයාගේ ටිකක් ඇඳුම් කමක් තියෙන කෙනෙකුට ගිහිල්ලා කිව්වලු මේක. කිව්වා මේ එක්කෙනා කිව්වලු ප්‍රශ්නයක් නෑ. ඔයා කියන්න එපා කාටවත්. කිසි කෙනෙකුට කියන්න එපා. කියන්න එපා. එපා. කවදාවත්ම කියන්න එපා. කවදාවත් කියන්න එපා. ඉතින් එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑනේ. නෑ පුළුවන්. ඔයාට පුළුවන්. ඔයා විශේෂ කෙනෙක්. ඔයා කවදාවත් කියන්න එපා. ඉතින් මේ මනුස්සයාට පුදුම වෙතිලා ගෙදර ගියාලු. ගෙදර ගිහිල්ලා හරි සන්තෝෂයිත් වගේ ඔන්න කාමරයට ගිහිල්ලා මෙයා තනියම රැඳිලා ඉඳලා තනියම යාඥා කරලා ඔන්න යේසුස් වහන්සේ විශ්වාස කරන්න පටන් ගත්තා. මෙයා ගැලවීම ලැබවලු තනියම ගෙදර ඇතුලේ ගිහිල්ලා. ගැලවීම ලැබලා මොකද්ද වෙනසක් වුණා? පල්ලෙහාට දුවගෙන ආවා. ඇවිල්ලා ගෙදර පල්ලෙහා හිටියලු කවුද මන්ද ඇවිල්ලා හිටපු කට්ටිය ගෙදර කට්ටියටයි. ඒගොල්ලෝ අන්නේ භක්ති කිව්වා. මෙයා කිව්වලු දන්නවද රහසක්? මං අද රහසක් දැනගත්තා. යේසුස් වහන්සේ විශ්වාස කරන්න පුළුවන් ඕගොල්ලන්ටත්. හැබැයි කාටවත් කියන්න නැතු වුණත් ඒක කරන්න පුළුවන් කියලා කිව්වලු. තේරුණාද? එයා දැනටමත් සාක්ෂි දන්නවා. වෙන විදියකින් එයා දැනටමත් යේසුස් වහන්සේ ගැන කියනවා. විශ්වාස කරන්න පුළුවන් කියලා. වැඩේ මේකයි. දේව දරුකම ලැබුවාම සුද්ධාත්ම වහන්සේ අපේ හදවත ඇතුලේ, ජීවිතය ඇතුලේ වාසය කරනකොට උන්වහන්සේගේ මේ බලය උන්වහන්සේ ඇතුලේ ක්‍රියා කරනකොට මේ නිදහස ලැබෙනවා. සාක්ෂි දැරීමේ බලය ක්‍රියාපොතේදී ඒ ගෝලයන්ට එතනදි කිව්වේ ඒකයි. බලය ලැබුණාම ඔයගොල්ලෝ ගිහිල්ලා සාක්ෂි දරાવી. දැන් මෙතෙන්දී එනවා බලය ලැබීම, පූර්ණත්වයේ ලැබීම සහ සුද්ධාත්මයන් වහන්සේ ලැබීම කියලා අපි ඊයේ කතා කරා පොඩි කතාවක්. එපිස 5:18 සඳහන් වෙනවා පිරෙන්න කියලා වචනයක් කියනවා. මුද්‍රික පානෙන් මත් නොවෙන්න, අනාචාරකම් එකෙන් හට ගන්නවා. නමුත් ආත්මයන්ගෙන් පූර්ණ වෙන්න. පිරෙන්න කියලා කියන්නේ මෙන්න මේ නිසායි. කොහොමද පිරෙන්නේ? එළිදර පොතේ 22:17 වෙනි පදේ කියනවා පිපාස ඇති අය එන්න. කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ බොන්න. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මේ පිපාසයේ ආසාව මට තියෙනවා කියලා. පිරෙන්න නම් පිපාසයක් තියෙන්න ඕන. වාජනේ පිරෙන්න නම් අඩුපාඩුවක් තියෙන්න ඕන. අඩුපාඩුවක් තියෙන බව දැනගෙන ඒ අඩුපාඩුව පුරවන්න පියවරක් ගන්න ඕන. එතකොට තමයි වාජනයක් පිරෙන්නේ. වීදුරක් පිරෙන්නේ. ඉතින් මමයි කියලා කියන්නයි තියෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ගැන මම දේවල් අහලා තියෙනවා. මම ආසයි ඔය කියන විදිහට සුද්ධාත්මයේ බහුලව මට ලැබෙනවා නම්. සුද්ධාත්මයන් වහන්සේ බහුලව මා තුළ වාසය කරනවා, පිරෙනවා නම් මම ආසයි. හැබැයි තව කෙනෙකුට ඒ පිපාසය නැති වෙන්නත් පුළුවන්. මෙතනදී වැදගත් වෙන්නේ පිපාස වෙන එක නෙමෙයි, බලෙන් පිපාසය ඇති කරගන්න බෑ. ඔයාට පිපාසයක් නැත්තම් ඒත් ඔයා කියන්න ඕනේ. එහෙනම් මට පිපාසයක් නෑ ස්වාමිනේ. හැබැයි මම මේ දේවල් දැක්කම මට හිතෙනවා මට පිපාසයක් තිබුණොත් හොඳයි කියලා. මම හිතනවා මමත් පූර්ණ වෙලා හිටියොත් හොඳයි කියලා. ඒතකොට අවංකකමක් එතනදී. ඉතින් ඔයාගලට දෙවිදියෙන් ඔකට ඕලන්ට අයිති විදිහට ආඥා කරන්න පුළුවන්, ඉල්ලන්න පුළුවන්. ඔයාට පිපාසයක් තියෙනවා නම් ඔයා ඉල්ලන්න මාව පුරවන්න. පිපාසයක් නැත්නම් ඔයා කියන්න මට පිපාසයක් නැහැ කියලා. ඒ දෙකේම ප්‍රතිඵලය වෙන්නේ සුද්ධාත්ම පූර්ණත්වය.
කොහොමද පූර්ණ වෙන්නේ කියලා ඉගෙන ගන්න අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි ඉගෙනගෙන මේක තේරුම් ගන්න බෑ. ඒක කරලා බලන්න ඒකට ඇතුළු වුණාට පස්සේ ඔයාලට තේරෙවි මොනවද සිදු වෙන්නේ කියලා. පොරොන්දුව පිපාස ඇති අය එන්න කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ බොන්න. මේ 7 වෙනි පාඩම ශුද්ධාත්ම වහන්සේගේ සේවය කුමක්ද? මේ පාඩම මේ විදිහට මෙතනින් ඉවර වෙනවා.